අයිබෝන් නිර්මාණයක් රස විඳිනකොට නිර්මාණය තුල තියෙන ජීවගුණය හොයාගෙන යන්නට පාඨකයාට උවමනා වෙනවා. ඒ උවමනාව මත ඊටාම හොඳින් පරිස්සමෙන් නිර්මාණය රස විඳිමින් ඉදිරියට යනකොට මේ නිර්මාණයේ තියෙන ගුණදොස් පිළිබඳව ਵਿਚාරන්නට ඕනෑ වෙනවා. පාඨනය තුල එතන කියවීම තුල රස විඳීම මතුවලා එතනින් එහාට ගැඹුරින් නිර්මාණය විසින් හෙළි කරන වටපිටාව පිළිබඳව නිර්මාණ පරිධිය පිළිබඳව විමර්ශනය කිරීම ඇතුලේ විචාර කලාව බිහි වෙනවා. ලෝකේ සාහිත්‍ය ඕනෑම රටක පවතින නම් පාඨක සමාජයක් සිටින්නට ඕන. ඒ වගේම විචාර කලාවක් තියෙන්න ඕන. නිර්මාණකරුවන් ඉන්නට ඕන. නිර්මාණකරුවන් විචාර කලාව සහ පාඨකයන් අතර ගමන් කරන සාහිත්‍ය ධාරාවේ අපි ඒ තුනෙන් අද බලාපොරොත්තු වෙනවා විචාර කලාව පිළිබඳව සාකච්ඡා කරන්න. විචාරයේ තියෙන න්‍යාය, ඒ වගේම විචාර මත පිළිබඳව, ඒ වගේම මේ මතවාද එකිනෙක කාලීනව ඛණ්ඩණය වන ආකාරය පිළිබඳව, විචාරයක් ගොඩනැගීම පිළිබඳව අපි අද දවසේදී කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා ලිවිසැරි ප්‍රේමයේදී. විවිධ සාහිත්‍ය ධාරාවන්, විවිධ කලා ධාරාවන් ඔස්සේ අපි සාකච්ඡා කරනවා ලිවිසැරි ප්‍රේමය වැඩසටහනේදී. අද අපි උත්සාහ කරන මේ විචාරය පිළිබඳව අදහස සොයා ගන්නට කැලණි විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චින්තක රණසිංහ මහත්මයා අපිත් එක්ක එකතුලා ඉන්නවා. ආයිබෝන්. ඒ වගේම ඩිල්ෂානි චතුරිකා දාබරේ ආයිබෝන් ඔබට. එයත් විචාරය පිළිබඳව සහ විචාර අදහස් පිළිබඳව අලුත් ඇහැකින් දකින්න කෙනෙක්. ඒ වගේම මේ නූතන සමාජීය කියවීම එක්ක වර්තමානයේ විචාර කලාවත් එක්ක බොහොම සමීපව කටයුතු කරන, ඒ වගේම සාහිත්‍ය කරන යෙදෙන කෙනෙක්. මේ නිසා අපි හිතුවා මේ ඔස්සේ කතා බහ ඉදිරියට අරගෙන යන්න ඕන කියලා. මා කැමති මුලින්ම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චින්තක රණසිංහ මහත්මයාගෙන්ම කතාව ආරම්භ කරන්න. ඇත්තටම මේ මොකද්ද මේ විචාරය කියලා කියන්නේ? දැන් වැඩසටහන නරඹන සාහිත්‍ය ප්‍රේමීන් විචාරය පිළිබඳව විවිධ නිර්වචන හදාගන්න පුළුවන්. නමුත් පොදු අර්ථකථනයක් ගත්තොත් අපි විචාරය කියන පංගුව, විචාරය කියන කොටස සාහිත්‍යයේ කොතනින්ද අපිට සාකච්ඡා කරන්නට පටන් ගන්න පුළුවන් කියලා අපි එතන ආරම්භයක් කරගමු. ඔව්. නොඑක් නිර්වචන තිබුණත් කෙටියෙන් අපි මෙතන කිව්වොත් යම් කෘතියක්, එතන කෘතියක් කියන්නේ පොතක්ම නෙවෙයි. දැන් තියෙන නූතනම විචාරය අනුව නොඑක් ආකාරයේ ඕනෑම වස්තුවක්, ගහක් කොළක් වෙන්න පුළුවන්, නගරයක්, ප්‍රතිමාවක්, මේ ඔක්කොම කෘතියක් විදිහට තමයි අද මේ මොහොතේ සලකන්නේ. යම් කෘතියක් කියලා අපි කියමු. මේ කෘතියක් පිළිබඳ කිසියම් ආකාරයක නව ඥානයක් නිපදවිය හැකි, නව මානයක් නිපදවිය හැකි දැක්මක් සහ ඒ දැක්මට අදාළ මෙවලම් පද්ධතියක් ගොඩනැගීම තමයි අපිට විචාරය කියලා ඉතාමත්ම කෙටියෙන් ගොඩක් පැති අහුවෙන විදියට කියන්නට පුළුවන්. ඔය දැන් ඇත්තටම මේ විචාරය කියන කාරණාව සාහිත්‍ය නිර්මාණයකට කොහොමද වැදගත් වෙන්නේ දිල්ෂානි? මම හිතන්නේ විචාරය අවශ්‍යයි නිර්මාණයක් තරම්ම. කියන්නේ කතුවරෙක් හරි ලේඛකයෙක් හරි එයා නිර්මාණයක් කරද්දී ඒ නිර්මාණය වගේම වගකීමක් විචාරකයටත් පැවරෙනවා. මොකද මේ නිර්මාපකයා නිර්මාණය කරනවා වගේම නිර්මාණ සමහර වෙලාවට විචාරකයා කරනවා. මේ සමහර වෙලාවට අපි ශාස්ත්‍රීය ලිපියකින් වෙන්න පුළුවන්, එක වාක්‍යයකින් වෙන්න පුළුවන්, පොතකින් වෙන්න පුළුවන්. එතකොට නිර්මාපකයා සමහර වෙලාවට අපි ඇහෙන්න ලැබෙනවා, පොත්වල තියෙනවා විචාරකයා කියලා කියන්නේ මේ හුදෙක් නිර්මාණය කරපු කෙනයි සහෘදයයි අතර ගොඩනගන පාලමක් විතරයි කියලා. හැබැයි අපිට ඒ වගේ සිල්ලර තැනකට දැන් විචාරය ගේන්න බෑ. ඒ අර ඊටත් වඩා සමහරකට විචාරකයා නිර්මාණය අභිභවා යන විචාර කරන වෙලාවල් තියෙනවා. අපි ඒක දකිනවා එරිකිල අප්පාරච්චි, සුචිත ගම්ලත් වගේ විචාරකයෝ ලියලා තියෙන පොත්වලින්. හරිම පොඩි දෙයකින් සමහරකට එක නිර්මාපකයෙක්ගේ නිර්මාණ සම්බන්ධව ඒගොල්ලෝ විචාර කරලා ලොකු පොතක් ලියලා තියෙනවා. එහෙනම් අපිට අර සාමාන්‍යයෙන් කියන නිර්වචන විදියට ආකෘතිගත වෙන්න බෑ දැන් විචාරයට. දැන් විචාරකේ කාර්යභාර ඊට වඩා වැඩි. ඒක තාමත් සිල්ලර තැනක තියන්න බෑ කියන එකයි මගේ අදහස. හොඳයි. ඉතින් වටින අදහසකින් අපිට ප්‍රවේශය ගන්නට පුළුවන්කම තිබෙනවා මේ විචාරය කියන කාරණාව පැහැදිලි කරගනිමින්. දැන් කෙනෙක්ට හිතුනොත් මේ මට විචාරකයෙක් වෙන්නට ඕන. මම විචාරයක් ලියන්නට ඕන. එතකොට එම විචාරයක් ලියන්න යම්කිසි නිර්මාණයක් රස විඳින්මින් ඉන්න කෙනා දැන්
රස නොවිඳින කෙනාට විචාරකෙක් වෙන්න බෑ. හැබැයි රස විඳින්න ඉන්න කෙනාට හිතනවා විචාරකයක් ලියන්න. කොහොමද මේ විචාරයක් ලියන්න ඔහු විසින් සැලසුම සකස් කරගන්න. විචාරයට එහෙම සම්මත සැලසුමක් තියෙනවද නිර්මාණය විචාරය කරනකොට? ඔව් ඇත්තටම සම්මත සැලසුම් කියන ඒවා අරගෙන විචාර කරන්න ගියොත් අර විලංගු දාගෙන දුවන්න හැදුවා වගේ වෙන්න පුළුවන්. ඒ තමන් ලියන දේ තමන්ගේ ආකෘතිය එන්නේ තමන් ලියන දෙයින්මයි. කියන්නේ මේ ආකෘතිය සහ අන්තර්ගතය ලියවිල්ලක වෙන් කරන්න බෑ. අවියෝජනීයයි. එතකොට ඒකේ එන්නේ හැබැයි නිකන් නෙවෙයි. එයා කොච්චර කියවලා තියෙනවද? ඒක මේ කියන්නේ කෘති වෙන්න පුළුවන්, මතවාද වෙන්න පුළුවන්, සමාජයේ තියෙන ඥාණය වෙන්න පුළුවන්, භාෂාව වෙන්න පුළුවන්. එතකොට දැන් එතකොට අපි තේරුම් ගන්න ඕනේ. දැන් අපි සුචරිත ගම්ලත් මහත්මයා ගැන කිව්වා. අපි ගත්තොත් සුචරිත ගම්ලත් මහත්මයා ගොඩක් විචාර පොත් දීලා තියෙනවා. හැබැයි මේ විචාර පොත් ඔක්කොම කියන්නේ ඔහු බලහත්කාරයෙන් ඒ පොතක් ලියන්න ඕනවට ලියපු ඒවට වඩා දැන් අපි ගත්තොත් කවුසිළුමිණ විනිස ලියලා තියෙනවා. කවුසිළුමිණ කියන්නේ සම්භාව්‍ය පද්‍ය කාව්‍යයක් සිංහල සාහිත්‍යයේ. ඒකට ඒ පොත අරගෙන බැලුවොත් තේරෙනවා ඒ ගලා යෑම කොයිතරම් નિરાයාසයෙන් ඇවිල්ලා තියෙද. ඒ කියන්නේ ඔහුට නොලියාම ඉන්න බැරි තත්ත්වයක්. නිකන් උගුරට එන තත්ත්වයක්. ඒ කියන්නේ අභ්‍යන්තරයෙන් දලුණු ගොජ දාන තත්ත්වයක්. ඒ තත්ත්වයට එන තරමට අර ගොඩාක් කෑම කාලා ස්මෘත්තාට එනවා වගේ ඔහු මේ න්‍යායවල පොත් කියවල. එතකොට ඒ මට්ටමටම හැමෝම ඉන්නේ නැහැ එකපාරට. නමුත් කිසියම් ආකාරයක අභ්‍යන්තර ප්‍රේරණයක් එන්නට ඕනේ. එතකොට තමයි ਵਿਚාරයක්. ඒකෙන් දැන් නිර්මාණය රස විඳිනුනයින් පස්සේ රස විඳින්න ගත්තයින් පස්සේ එතනින් එහා ගමනක්ද ඔය කියන විදිහට ਵਿਚාරය. රස විඳීමේම කොටසක් වෙන්නත් පුළුවන්. රස විඳීමේම දැන් ගොඩක් දෙනා රස විඳිනවනේ. නමුත් හැමෝම විචාරකයෝ වෙන්නේ නැහැ. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අන්න එතන තියෙනවා කාරණයක් ඔබ කියන්නේ. කියන්නේ එහෙමනම් ඒ රස විඳින කෙනාට එහා ගිය භාෂා ව්‍යාපාරයක්, මත ව්‍යාපාරයක්, උද්‍යෝගයක්, අදහසක්, ඒ කියන්නේ අනුන් එක්ක බෙදා හදා ගැනීමේ හැකියාවක් සහ ආසාවක්. ඒ බෙදා හදා ගැනීමට සඳහා ගොඩනැගෙන අදහස් පද්ධතියක්. එතකොට අන්න ඒ වගේ කාරණා තියෙන කෙනෙකුට විචාරකෙක් වීමේ හැකියාව, වාසනා ගුණය, ඒ තත්වයන් හාත්පස තතු තියෙනවා. අනෙක් කෙනාට පුළුවන් ඒක රස විඳලා එතනින් ඒක නිමා කරන්නට ඕ හදවතේ රුවාගෙන යන්න. අන්න ඒ වගේ වෙනසක් අපිට දකින්නට පුළුවන්. ඒතර අපි ගත්තාම දැන් මම නිර්මාණයක් රස විඳිනවා. මම මේ නිර්මාණය විග්‍රහ කරගන්නවා. එතකොට මගේ අගේ පංගුවක් මම ඒ මත තබනවා. මගේ බරක් ඒ මත තබනවා. එතන මම පැහැදිලි කරගන්නවා නිර්මාණය. එතකොට එහෙම ගත්තයින් පස්සේ ඕනෑම රසිකයෙකුට විචාරකයෙක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක බරපතල ප්‍රශ්නයක්. මම හිතනවා එහෙම නෙමෙයි කියලා. ඒ කියන්නේ අපි සහෘදයෙක් විදියට නිර්මාණයක් රස වින්දා කියලා අපි විචාරකයෙක් වෙන්නේ නැහැ. ඒක ටිකක් ගමන් මගක් තියෙනවා. මම හිතනවා විචාරකයෙක් වෙන්න බහුපටිත බව කියන එක අවශ්‍යයි වයසත් එක්ක අත්දැකීමුත් එක්ක. එතකොට අපිට නිර්මාණයේ රස විඳින්න පුළුවන්. රස විඳිද්දී අපි සහෘදයා වෙනවා. ඒක ඇත්ත. හැබැයි ඒක එතනින් නතර කරනවා නම් අපි පොත කියවලා ඒක එතනින් නතර කරනවා නම් ඒක තියනවා නම් හරි මේකෙන් අපිට මේ රසය දෙනවා. රස 9ක් තියෙනවානේ. මේ පොත කියවලා මේ රසය දෙනවා. මේක හරිම ලස්සනයි. මේක ලස්සන කතාන්දරයක් කියලා හිතලා ඒ පොත තියනවාට වඩා විචාරකෙක්ට කාර්යභාරයක් තියෙනවා. ඒක ඇතුළට ඒකේ ජීවත් වෙමින් ඉන්න. නාද්දී කද්දී බොද්දී හැමතිස්සෙම මේක මතක් වෙනවා. ඒකෙම ජීවත් වෙන්න හිතෙනවා. ඊට පස්සේ එයා ඒකේ තව ඇතුළට යනවා. අංශු හොයාගෙන යන්න පටන් ගන්නවා. සහ මේ සමහරක් වෙලාවට කලින් විචාරකයෝ ඒ පොත ගැන කියපු නැති දේවල් එයාට හිතෙන්න ගන්නවා වෙන්න පුළුවන්. සමහරකට සම්ප්‍රදායෙන් පිට. ඉතින් මම හිතන්නේ සමහරක් වෙලාවට පොතක් අපි මුහුණු පොතෙත් දකිනවා. පොතක් ගැන නිර්මාණයක් ගැන අපි සටහනක් ලියනවා. සටහන දිග වුණ පළියට හරි අපි පොතක් කියවලා ලිව්ව පළියට හරි ඒක විචාරයක් වෙන්නේ නැහැ. ඒක කාලයක් හදාරන්න ඕන එකක්. ගණන් විද්‍යාව සංගීතය වගේ අපි විෂයක් සාමාන්‍යයෙන් හදාරනවා. අන්න ඒ වගේ මම හිතනවා විචාරෙත් හදාරන්න ඕන එකක්. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ විචාරය කරන්න පුළුවන් මේ අර ඒක හදාරපුවාටම විතරයි කියලා නැහෙම නැහැ. මේ සමහරක් අය ඉන්නවා විචාරයේ පැත්තට ගෑවෙන්නවත් නැතුව හැබැයි හොඳම විචාර කරන සමහරකට එක වාක්‍යකින් විචාරය කරන වෙලාවල් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒ අදහස තමයි. ඔය දැන් ඇත්තටම විචාරකයන්ට වැදගත් දැන් චතුරිකා පවසන අදහසේදී අය කියනවා මේ හැමෝටම විචාරකෙක් වෙන්න බෑ. රස විඳින්නා විචාරකෙක්
දුකේ සීමාව තරණය කරන්නට ඕන. ඒ කියන්නේ ඒ දුර සීමාවක් තියෙනවා කියන කාරණා. එතකොට විචාරකෙක් කියලා කියන කෙනාට මොන වගේ ඥානවන්ත බවක්? දැන් මාටින් වික්‍රමසිංහ වගේ මහත්වරු කියනවා මේ විචාරකෙක් වෙන්න නම් අන්තර්ඥානය ඉතාම වැදගත් කියලා. මොකද්ද මේ අන්තර්ඥානය කියලා කියන්නේ? ඔව් ඇත්තටම දැන් මූලික වශයෙන් ඒ ප්‍රශ්නේදී අපිට කියන්න පුළුවන් දැනුම සහ ඥානය අතර තියෙන වෙනස. කිසියම් දේවල් ටිකක් එකතු කරගන්න එක පහසු වෙන්න පුළුවන්. හැබැයි මේ දේවල් ටික තමන්ගේම සිතුවිල්ලක් එක්ක තමන්ටම අනන්‍ය වූ මාර්ගයක දිගුකාලීනව පැහැමෙන් දිගුකාලීනව ඒ දේවල් තුලින් තව දේවල් දිහා බලන්න පුළුවන් වීම තමයි අන්තර්ඥානයක් තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ කියන්නේ දැන් අපි ගත්තොත් දැන් ඔය කියන කෙනෙක් කෘතියක් කියවනවා. දැන් ලෝකයේ හිටපු ශ්‍රේෂ්ඨ විචාරකයෝ අරගෙන බැලුවාම ඒගොල්ලෝ ඇත්තටම ඒ කෘතිය හරහා ඒ යුගයේ සමාජයේ තියෙන සදාචාරය මොකක්ද? ඒ යුගයේ සමාජයේ තියෙන ස්ත්‍රී පුරුෂ සම්බන්ධය මොනවද? ඒ යුගයේ සමාජයේ ස්වභාව සෞන්දර්ය දැකපු දෘෂ්ටි මොනවද? ඒ දෘෂ්ටි අතර තියෙන මිනිස්යාට ඒව වැදගත්ද නැද්ද? රමණීයතාවය කියන්නේ මොකක්ද? නැත්නම් ලස්සන අලංකාරය කියන්නේ මොකක්ද? ඒව ගැන අර ඥානය නැවත නැවත නව ඥානයක් මවන්න හදනවා. දැන් අපි හිතමුකෝ ඕනෑම මිනිස්සෙකුට පුළුවන් ගහක් කොළක් දැකලා සතුටු වෙන්න බෞතරයක් මිනිස්සු. නමුත් දැන් මේ විචාරකයා කියන පුද්ගලයා දකිනවා කවියෙක් ගහක් කොළක් දැකලා සතුටු වෙනවා. එතකොට ඒ ගහ කොළ දැකලා සතුටු වීම පිළිබඳව ඔහු විමර්ශනයක් කරනවා. එතකොට ඔහු සතුටුනේ ඇයි මේ ගහ කොළ දැකලා ඔහුට මේ ඔහුගේ පංචේන්ද්‍රයන් තුලින් හොට යම් දෙයක් ලැබුණු හින්දාද ඔහුගේ සිත සතුටුුණු හින්දාද එහෙම නැත්නම් ඒ ගහකොළවල වාණිජමය වටිනාකමක් දැකපු හින්දාද නැත්නම් පෙර ආත්මේ යා ගහකොළ එක්ක සම්බන්ධ වෙලා තිබුණු හින්දාද පෙර ආත්මයක් සහිත සමාජයකද මේ පුද්ගලයා ඉන්නේ එහෙම නැත්නම් මේ පුද්ගලයා ගහකොළ පිළිබඳ යම් කිසි ගෝත්‍රයක ඒ ගහකොළ අදහන හින්දා. එතකොට මේ ඔන්න සමාජ විද්‍යාවට, මානව විද්‍යාවට, මනෝ විද්‍යාවට එහෙම නැත්නම් මාක්ස්වාදයට, සමාජ සාධන මේ හැම පැත්තටම මේක සම්බන්ධ කරලා බලනවා. එතකොට අන්න ඒ නිසායි මේ අන්තර්ඥානය කියන කාරණේ සාහිත්‍ය කෘතියක් සම්බන්ධයෙන් විතරක් නෙවෙයි. ඔහුට සමාජ ඉතිහාසය, ඔහුට මනස පිළිබඳ ක්‍රියාත්මක වෙන මනෝ විශ්ලේෂණය, මනෝ විද්‍යාව පැත්තෙන්, සමාජය පිළිබඳ සමාජ විද්‍යාව, මානව විද්‍යාව මේ විදිහේ ගොඩක් කාරණා. ඒකට භාෂාව පිළිබඳ විශේෂයෙන්ම ව්‍යාකරණය, වාග් විද්‍යාව, මේ අලංකාර ශාස්ත්‍රය මේ වගේ තවත් විවිධ විෂයන් අපි කියනවා ඥාන ශාඛාවන්, ඥානමය මූලයන් තියෙන යම් යම් පද්ධතීන් පිළිබඳ. දැන් අපි බැලුවොත් මෙතන අපි තියලා තියෙන මේ පොත් ටික බැලුවොත් නොඑක ආකාරයේ නොඑක විවිධත්වයන් පිළිබිඹු කරන සිංහල සහ ඉංග්‍රීසි පොත්. දැන් මේවා තෝරගත්තේ අපි මෙන්න මේ විවිධ ඥාන ශාඛාවන්ට ගිය එක යුගවල විශේෂයෙන් මම මෙතන උත්සාහ කළේ බටහිර පැත්තෙන් ආපු ගමන පෙරදිග පැත්තට වඩා. ඒකට ඒ යුගවල මිනිස්සු ලෝකේ දිහා බලපු හැටි, ඒ ලෝකේ දිහා බලනකොට සෞන්දර්ය කියන දේ දැකපු හැටි, ඒ සෞන්දර්ය දිහා බලනකොට එහුට මනන්නේ වූ සෞන්දර්ය න්‍යායවල පද්ධති හදපු හැටිත් තමයි මෙතන ඇත්තටම කියවෙන්නේ. ඒතකොට අන්තර්ඥානය කියන කාරණේ අපිට දකින්න පුළුවන් ඓතිහාසික වශයෙන් දිගුකාලීනව පැහැෙන අත්දැකීම් සමග ප්‍රතිබද්ධ වුණු දැනුමක්, චින්තනයක්, වින්දනයක් මේ සියල්ලම එකතු වුණු හදවත, මනස එකට කැළතෙන කිසියම් ආකාරයේ දැක්ම. දැන් බුද්ධිය කියන කාරණාවට එකතු වෙච්ච හැඟීම. දැන් බුද්ධිය සාමාන්‍යයෙන් අපි පිළිගන්න දේ හැඟීමෙන් තොර වෙන්නේ නැහැ නේ. එතකොට මේ අන්තර්ඥානය සමහර වෙලාවට භාවිතයෙන්, රස විඳීමෙන්, අත්දැකීමෙන් උපද්දවන්න පුළුවන්. එතකොට දැන් මේ රස විඳීම කියන්නේ දැන් අපි එකම නිර්මාණය අපි තුන්දෙනා රස විඳිනකොට අපි තුන්දෙනාගේ වින්දන පරාසයන් කොහොමද වැදගත් වෙන්නේ විචාරක්ෂය දිනු කරගන්න, විචාර ඇස දිනු කරගන්න, රසවින්දනයේ සීමාධාරිතාවය කොහොමද වැදගත් වෙන්නේ? මම හිතනවා රසවින්දනයේ සීමා නැහැ. රසවින්දනයේ සීමා නැහැ. හැබැයි මේ අර එකම නිර්මාණයක් ගැන කීප දෙනෙක් විචාරය කරන එක වැදගත්. දැන් සාමාන්‍යයෙන් අපි බටහිර පැත්තට ගියොත් එහෙම මුල් කාලේ, ආදි කාලේ හෝමර් ඊට පස්සේ එලියඩ් ඔඩිසි එලියඩ් ඔඩිසි පොත් වගේ ගත්තොත් එහෙම ඒවා පසුකාලීන විචාරකයෝ ඕන තරම් අද වෙනකනුත් විචාරය කරලා තියෙනවා. එතකොට එක්කෙනෙක් කරපු දෙයක් සදා සම්මත සත්‍යයක් ලෙස අපි සලකගෙන ඒකම හරි කියන මතේ ඉන්නට වඩා තව කෙනෙක්
ඒ ගැන දරන අදහසත් එක්ක අපිට පුළුවන් නම් අපේ අදහසත් එකතු කරලා මොකද්ද මේකෙන් වඩා සාධනීය නැත්නම් හරි වැරදි කියන එක නෙමෙයි මේ දෙන්නගේ දෙන්නෙක් කතා කරනවා නම් උදාහරණයක් ඇනා කරණීනා ගැන ජීබී සේනානායක කියන කතාව කේ ජයතිලක කියන කතාව සහ බටහිර විචාරකයෙක් කියන කතාව අපිට මේ සංසන්දනය කරන්න පුළුවන් නම් එයාට වඩා මෙයා හොඳයි නැත්නම් මෙයා මේ දෙන්නගෙන් වඩාත්ම නිවැරදි මෙයා වගේ දෙයකට යන්නේ නැතුව දැන් හොඳ නරක පැත්තකට යන්නේ සදාචාරාත්මක පැත්තකට යන්නේ නැතුව මම හිතනවා එතනින් අලුත් අදහසක් ඇති වෙනවා දැන් ව්ලාදිමීර් නබෝකෝව් වගේ ලේඛකයෙක් පවා මේ එයා පොත් ලියනවාට අමතරව එයා විචාර කලාවට පිවිසලා එයාගේ මත ඉදිරිපත් කළා තියෙනවා. ඊට කලිනුත් විචාරකයෝ ඕන තරම් මේ ඒ පොත් ගැන විචාර කරලා තියෙනවා. හැබැයි සමහර විචාරකයෝ ඉන්නවා කලින් කියපු මොකක් හරි පොතක් තියෙනවනම් මොකක් හරි නිර්මාණයක් තියෙනවනම් කලින් ඒ ගැන දක්වපු අදහස් තියෙනවනම් ඒ ඔක්කොම එයාලා කියවලා ඒ ගැන අලුත් අදහසක් දක්වන උදාහරණයක් විදිහට මේ ග්‍රීක සාහිත්‍ය අපිට දකින්න වෙනවා ඇරිස්ටෝටල් ප්‍රධානව එයාගේ පොත්වල ගොඩක් තියෙනවා ඒ කාලේ ග්‍රීක නාට්‍යවල නම් දැන් සිදත් සංග්‍රහයේ ඊට කලින් මේ පොත්වල නම් සඳහන් වෙනවා වගේ මේ ඒක නම් සඳහන් වීමක්ම විතරක් නෙමෙයි එයාගේ අදහසත් ඒක එයා කියනවා සමහරක් තැන්වලදී මේ න්‍යායන් විදියට අරගෙන. ඉතින් මම හිතනවා මේ එක්කෙනෙක් කියන දෙයක් ඒ විදියටම අපි ගන්නේ නැතුව කීප දෙනෙක්ගේ අදහස් වලින් අලුත් අදහසක් ඉදිරිපත් කරන එක හොඳයි. මට මේ වෙලාවේ මතක් වෙනවා අර ගුත්තිල කාව්‍ය සම්බන්ධව කීප දෙනෙක් ඉදිරිපත් කරපු විචාර කොහොමද පසුකාලීන පරම්පරාවලට බලපෑවේ සුචරිත ගම්ලත් ඊට පස්සේ කුමාරතුංග මුනිදාස WF මේ ගුණවර්ධන වගේ සුචරිත ගම්ලත් ඒක එයාගේ මාක්ස්වාදී පැත්තකින් ගන්නවා WF ගුණවර්ධන අර රසවාදය වගේ මේ සංස්කෘත අලංකාරිකයන්ගේ පැත්තකින් ඒක ਵਿਚාරය කරනවා ඊට පස්සේ යක්කඩුවේ හාමුදුරුවෝ කියලා තියෙනවා ගුත්තිල කාව්‍ය සම්බන්ධ ਵਿਚාරයක්. ඒකට පැති කීපකින් අපිට අලුත් දැනුමක් එනවා වගේම අපිට හිතන්න පැති කීපයක් වෙර වෙනවා එක කෙනෙක් කියන එක පැත්තක් ගැන විතරක් අපි පෝෂණය වෙන්නේ නැතිව අපිට තව අදහස් තව මාර්ග විවෘත වෙනවා එකම කෘතියක් ගැන පැති කීපකින් බලන්න. අතරම දැන් මේ අදහස් එක්ක බැලුවෙන් පස්සේ මේ ලේඛකයා වගේම විචාරකයාත් නව දැනුම උපද්දවන්නේ. ඒ ප්‍රකාශය අපි කොහොමද විග්‍රහ කරගන්නේ? ඇත්තටම දැන් ලේඛකයා උපද්දවන්නේ නව දැනුමට වඩා නව වින්දන තලය. දැනුම උපදවනවා තමා. නමුත් ඔහුගේ මූලික මුඛ්‍ය කාරණේ නව වින්දනය. ඒ කියන්නේ අලුත් මානයකින් වින්දනය කරන්නේ කොහොමද? ඒ වින්දනය දැනුමක් බවට පරිවර්තනය කරමින් තව නව දැනුම නිපදවන්නේ ඇත්තටම විචාරකයා. දැන් අපි කිව්වොත් දැන් මේ එකම කෘතියක් නැත්නම් එකම කවියක් නැත්නම් මොකක් හරි චිත්‍රපටියක් වෙන්නත් පුළුවන්. ඒ ගැන විවිධ කෝණ වලින් බැලීම පිළිබඳ විවිධ දෘෂ්ටිවාද වලින් බැලීම පිළිබඳ ගත්තොත් ඇත්තටම එතන නිර්මාණය වෙන්නේ ඇත්තටම නව දැනුමක්. දැන් අපි හිතමුකෝ කිසියම් කෘතියක් දිහා අපි පැරණි කියන්නේ ඇරිස්ටෝටල් ඇවිල්ලා බැලුවොත් ප්ලේටෝ ඇවිල්ලා බැලුවොත් මධ්‍යකාලීන යුගයේ විචාරකයෙක් බැලුවොත් ඊගාවට අපි හිතමුකෝ අයියේ රිචඩ්ස් ඒ වගේ 20වෙනි සියවසේ මුල් කාලේ හිටපු ටීඑස් එලියට් වගේ ලිබරල් මානවාදී ප්‍රවේශයක් තිබිච්ච ප්‍රායෝගික විචාරකයෙක් බැලුවොත් එහෙම නැත්නම් ඊට පස්සේ අපි ඒක දිහා කොහොමද ඇල්බෙයා කැමූ වගේ කෙනෙක් බැලුවොත් සාන්දෘෂ්ටිකවාදී පැත්ත ඊට පස්සේ අපි හිතමුකෝ ඒ ගැන මිචෙල් ෆූකෝ වගේ කෙනෙක්ගේ දෘෂ්ටිය මොකක්ද එහෙම නැත්නම් හුඟක් ප්‍රසිද්ධ වුණු ව්‍යුහවාදී විචාර ක්‍රමයෙන් බැලුවොත් මෑත භාගයේ ඊට පස්සේ ඒකටත් එහාට ගිය පශ්චාත් ව්‍යුහවාදී විදිහට බැලුවොත් ඔවුන් කියන්නේ ඇත්තටම සමහර කෙනෙක් භාෂාව ගැනම කියයි. සමහර කෙනෙක් ඔවුන් කැමති අර්ථ ගැන කියයි. සමහර කෙනෙක් මනස ගැන හිතන කෙනෙක් මේකේ තියෙන අවිඥානය පිළිබඳ කියයි. සමහර කෙනෙක් ශෛලිය ගැන කියයි. සමහර කෙනෙක් මේකේ තියෙන සදාචාර සම්පන්නභාවයේ ඇතිවන බරපතල ප්‍රශ්නය ගැන කියයි. තවත් සමහර කෙනෙක් ඒ සියල්ලම අතහැරලා මේකේ තියෙන කිසියම් වචන දෙකක් අල්ලගෙන නැත්නම් වචන හතරක් අල්ලගෙන මේ වචනවල තියෙන සමානතා නැත්නම් ඒවෙන් එන ප්‍රතිවිරෝධතා ගැන කියයි. එතකොට මේකට තුඩු දෙන්නේ ඒ අය යම් මතවාද පද්ධතියක් මත පිහිටලා ඉන්න එක. මතවාද පද්ධතියක් හදපු එක. දැන් ඔය කියන ගුත්තිල කාව්‍ය පිළිබඳ කාරණේ ගත්තොත් මේ ගැන WF ගුණවර්ධන කියන්නේ ස්වේරාදනීය හිටපු ශ්‍රී රාම්මණ්ඩල මහත්තයා බලපු විදියත්
WF ගුණවර්ධන පඬිතුමා බලපු විදියත් මාටින් වික්‍රමසිංහ බලපු විදියත් සංසන්දනය කරමින් ට්‍රොස්කිවාදී විචාරිකාවක් වන මහාචාර්ය බීසීලි විජේගුණසිංහ මහත්මිය පෙන්නනවා වැඩවසම් යුගයේදී කොහොමද වැඩවසම් දෘෂ්ටියකින් උත්තිලේ දිහා බැලුවේ කොහොමද ධනේශ්වර දෘෂ්ටියකින් උත්තිලේ දිහා බැලුවේ කොහොමද තමන් මාක්ස්වාදී දෘෂ්ටියකින් උත්තිලේ දිහා බලන්නේ කොහොමද එතකොට ඒක පැත්තක් එතකොට අර ව්‍යුහවාදයේ පශ්චාත් ව්‍යුහවාදයේ මේ ගොඩාක් ජනප්‍රිය මනෝවිශ්ලේෂණය ඒ වගේ ඒ හැම මතවාදී පද්ධතියකින්ම කෘතියක් ඒට අනන්‍ය වූ විදියට විචාරය කරන්නට පුළුවන්. ඊට පස්සේ ඒ මතවාද වලට කැමති ඒ පිළිබඳ වැඩ කරන ඒ පිළිබඳ පෙනී සිටින ඒ පිළිබඳ නැඹුරු වෙලා ඉන්න අයට ඒක නෙවෙයි මේක නෙවෙයි ඒක කියලා හොඳ වාදයක් ගෙනියන්න පුළුවන්. ඒ වාදයේ රසවත් මෙන්ම නව ඥානය සම්පාදනය කරන දෙයක්ද වෙලා තියෙනවා. ඉතින් ඒක අපේ රටේ හැටියට එච්චර හොඳ තත්ත්වයක් අපිට පේන්නේ නැහැ. ඒක නව දැනුමක් උත්පාදනය කරන්න පුළුවන් වාද විවාද අපේ ඉතාමත් අඩු වෙලා තියෙනවා. නමුත් එහෙම අවස්ථාත් අපේ ඉතිහාසයේ තියෙනවා. ලෝක ඉතිහාසයේ ගොඩක් තියෙනවා. හොඳයි. අතරම දැන් පිළිගත හැකි තර්ක ගොඩනගමින් ලෝක විචාර කලාව ඉදිරියට යනවා. දැන් නව දැනුම සමහර ලාවට මේ නිර්මාණකරුවාට අරමුණක් තියෙනවා. නිර්මාණයේ අවසානයේ තෙක් ඔහුගේ බලාපොරොත්තුව සහ පාඨකයාගේ අවධානය නොබිඳෙන ලෙස ඒ ධාරණාව ඉදිරිපත් කිරීම. හැබැයි විචාරකයාට මේ අත පැතලි අතට සිරස් අතට ගමන් කරන්නට අවශ්‍ය කරන පරිසරය නිර්මාණය වෙනවා. අන්න එතකොට අර නව දැනුම නිර්මාණය කිරීම නිර්මාණ පරිදියේ පාඨකයා අවිද්දවීම කියන කාරණය පිළිබඳව සිතා බලන්න පුළුවන්. ඉතින් අපි අද කතා කරමින් ඉන්නේ ලිවිසරි ප්‍රේමයේ වැඩසටහනේදී මේ විචාර විධික්‍රම පිළිබඳව. අතරම මේ විචාරය හඳුනා ගැනීම සහ විචාර ක්‍රමවේදයන් පිළිබඳව අධ්‍යයනය කිරීම තමයි අපේ මුඛ්‍ය අරමුණ බලාපොරොත්තුව. අපිට විරාමයකට යන අවසර දෙන්න ගිහින් ඇවිත් අපි ආයෙත් ඒ ගැන කතා කරනවා. ආස්වාදනය කරන කලාව ඒ ආස්වාදනීය බවින් එහාට අරගෙන යන්නේ හැම මොහොතකම විචාරකයා. විචාරකයාට පුළුවන්කම තිබෙනවා නිර්මාණය පිළිබඳව පාඨකයා නොදුටු තැනකට පාඨකයාව අරගෙන යන්න. ඒ වගේම නිර්මාණකරුවා හිතපු තැන හරියට ස්පර්ශ වෙලා තිබෙනවද කියන කාරණාව හොයා බලන්න. එහෙම නැත්නම් නිර්මාණකරුවා ඒ දෙස යන්නට ගමන්ගත් මාවත වැරදිද නිවැරදිද කියලා තීරණය කරන්න විචාරකයට පුළුවන්. ඉතින් විචාර කලාව සහ විචාර ක්‍රමවේදයන් පිළිබඳව, විචාර මත පිළිබඳව, ඒ වගේම විචාරයේම තියෙන ගොඩනැගෙන ගැටුම් පිළිබඳව අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ලිවිසරි ප්‍රේමයේදී ආරාධනා කරා කැලණි විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චින්තක රණසිංහ මහත්මයාට ඒ වගේම දිල්ෂානි චතුරිකා දාබරේ නිර්මාණකාරිණී විචාරිකාවට. ඉතින් අපි මේ හොයමින් යන්නේ රස විඳින සමාජයකට විචාරය කොයිතරම් දුරට වැදගත්ද කියලා. දැන් අපි බලන ඇහැ චතුරිකා දැන් බලන ඇහැ සහ අපි බලන දෘෂ්ටි කෝණය. ඔබේ කියවීම සහ ඔබ කියවා තිබෙන ලෝකය අනුව තමයි ඔබ නිර්මාණය දිහා බලන්නේ. ඒතර ඔබේ දෘෂ්ටිය කොහොමද විචාරයට බලපාන්නේ? ඒක හොඳ විචාර කලාවට එකෙන් හොඳක් වෙලක් තියෙනවා. අතීතයේ දිහා බැලුවම එකෙන් නරකක් වෙලක් තියෙන තැනුත් තියෙනවා. ඒ කියන්නේ මේ අපිට මිනිසුන් හිතන පතන විදිය විචාරයට ආවින්දා සමහර වෙලාවට නිර්මාණකරුවෝ තමන්ගේ නිර්මාණ කරන කාර්ය සම්පූර්ණයෙන්ම ඇන හිටපු තැනුත් තියෙනවා. ඒ වගේම ඇතම් විචාරකයන්ගේ එයාගේ වැඩ කොටස හින්දා නිර්මාණකරුවෝ තවත් දිරිමත් වෙලා පමණට වඩා නිර්මාණ කරන්න ගිහිල්ලා තමන්ගේ ස්වභාවය නැති කරගත්ත තැනුත් අපිට දකින්න හම්බ වෙනවා. ඉතින් මම හිතන්නේ ඒ දෘෂ්ටිය ඇති වෙන්නේ ඔය කිව්වා වගේ අර පොත් කියවලා නැත්තම් ඒ බහුපටිත භාවත් එක්ක අත්දැකීමුත් එක්ක. එතකොට එක්කෙනෙක් බලන දෘෂ්ටිවාදය නැත්නම් එක්කෙනෙක් නිර්මාණයක් දිහා බලන දෘෂ්ටිය අපිට පුළුවන් නම් ඒකට ගරු කරන්න නැත්නම් ඒක ඉවසන්න ඒකෙන් අදහස වෙන්නේ එයා කියන හැමදේම පිළිගන්න ඕනි කියලා එක්කෙනෙක්ගේ දෘෂ්ටිය කියන්නේ සුචරිත ගම්ලත් මාක්ස්වාදී විදියට තමයි යාගේ විචාර කලාව ඉදිරිපත් කරන්නේ. තව කට්ටියක් ලිබරල් මානවවාදී විදියට විචාරය කරනවා. තවත් පිරිසක් දැන් මනෝවිශ්ලේෂණවාදී මුල් කරගෙන විචාරය කරනවා. නූතනයට වෙදී දැන් දේශපාලනික විචාරයක් කරන වෙලාවල් තියෙනවා. එතකොට මේ හැම පැත්තක්ම අපිට පුළුවන් වෙන්න ඕනේ මේ ඉවසන්න කියලා කියන්නේ මේ අර මේ ගාදි ඉවසන්න කියන
අදහසින් නෙමෙයි. ඒ හැම එකටම ගරු කරන්න. ඒ කියන්නේ අපි හැම එකකම ඉගෙන ගන්නවා දෙයක්. එතකොට එක්කෙනෙක් කරන විචාරය එයා විචාරය කරන්නේ එයාගේ දෘෂ්ටියට අනුව අපි තව කෙනෙක් විචාරය කරන්නේ එයාගේ දෘෂ්ටියට අනුව. එතකොට තමන් කරන විචාරය, තමන් පොතක් ගැන, තමන් නිර්මාණයක් ගැන කරන විචාරය දෘෂ්ටියට වහල් වෙලා නැත්නම් තමන් ආදිකාලෙක ඉඳන් කාලයක් තිස්සේ නඩත්තු කරපු දෘෂ්ටිය වෙනුවෙන් ඒක ලියා ගන්න බැරුව නැත්නම් ඒකම තමයි හරි කියලා ඉන්නේ නැතුව අපිට පුළුවන් නම් අපිට දැනෙනවා නම් නෑ මේක වැරදි, අපි මේ යන්න ඕනේ වෙන ගමනක, අපි ඉන්න ඕනේ මෙන්න මේ පාර, අපි තව කියවන්න ඕනේ, අපිට තව බහුපටිත බවක් අවශ්‍යයි, අපිට තව අත්දැකීම් අවශ්‍යයි, අපිට තව දැනුම අවශ්‍යයි කියලා කියන්න ඒක තේරුම් ගන්න පුළුවන් නම් තව කෙනෙක්ගේ දෘෂ්ටියකට ගරු කරන්නත් අපිට පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම තව කෙනෙක්ගේ විචාරයක දෘෂ්ටියකට සංයමයෙන් විරුද්ධ වෙන්නත් පුළුවන් වෙන්න ඕනේ විචාරකයෙක් වුණාම. හරි වටින අදහසක් එක මේ සංයමයෙන් විරුද්ධ වෙන්න. සංයමයෙන් අදහස් දක්වන්න. මම හිතන්නේ ලංකාවේ වර්තමානයේ වෙනකොට නැතිම කොටස. ඒ කියන්නේ ඔබ කිව්වොත් යම්කිසි නිර්මාණයක් දිහා බලලා ඔබේ ස්වාධීන අදහස නිර්මාණකරුවාගේ සංයම ගුණය ගිලිහිලා ඔබ වෛරී ගොඩට යොදන. දැන් ලංකාවේ වර්තමානයේ ගොඩක් වෙලාවට එහෙම දේවලුත් වෙනවා. ඒ කියන්නේ මේ මම කිව්වින්ද කියන්නම් නිර්මාණකරුවෙක් කියලා කියන්නේ දෙවියෙක් නෙමෙයි සහ විචාරකයෙක් කියන්නේ දෙවියෙක් නෙමෙයි. එතකොට අපිට බෑ නිර්මාණකරුවා කරන හැමදේම හොඳයි කියලා වර්ණනා කරන්න නෙමෙයි විචාරකයා ඉන්නේ. විචාරෝ තත්ත්ව නිර්ණයක් කියලා තමයි සංස්කෘත පඬිවරු කිව්වේ. දැන් ඒ කාලේ ඉවරයි. එතකොට විචාර කියන්නේ මොකරි නිර්මාණයක් හොඳයි කියලා කියන්නේ ඒකේ තතු විස්තර කරන්න, ඒකේ වචන මෙහෙමයි, ඒකේ රස මෙහෙමයි කිය විස්තර කර ඉන්න එකට වඩා දෙයක් විචාරකයා සතුව තියෙනවා නූතනයේදී. එතකොට මම හිතනවා මේ අර නිර්මාපකයාත් එයා නිර්මාණය කරලා සමාජයට දැම්මට පස්සේ ඒකේ අයිතිය විචාරකයා සෞහෘදය ඔක්කොම සතුයි. එතකොට ඒගොල්ලෝ කියන ඕනම දෙයක් බාර ගන්න තරම් මේ මැදිහත් බවක් නිර්මාපකයා වඩව ගන්න ඕනේ. එයා කොහෙත්ම හිතන්න බෑ විචාරකයා ඉන්නේ එයා වර්ණනා කරන්න විතරයි කියලා. ඉතින් ඒකට අමතර කරුණක් එකතු කරනවා. මොකද ඒක දැන් අපි ඔය වැඩසටහන වලට විචාරකයෝ එහෙම නම් කරනකොට ගොඩක් වෙලාවට තමන් කැමති විචාරකයා තමයි තමන්ගේ කැමැත්ත විදියට තේරුම් ගන්න ගොඩක් වෙලාවට. මම කැමති මෙයා මගේ පොත ගැන කතා කරනවා. එහෙම වැඩනේ ගොඩක් වෙලාවට දැන් අපි පොතක් ලියලා හරි ටෙලි නාට්‍යයක් මොකක් හරි දැම්මහම ඒක සමාජීය දෙයක් මිසක ඒක මට බෑ මේක මගේ කියන්න පුළුවන්. ඒක මේ මොකක් හරි නීතිමය පදනමකින් ඇරෙන්න සමාජයේ පදනමකින් වෙන. අනිත් එක දැන් අපි සංයමය ගැන කතා කළත් විචාරය ආදිතමය කාලේ නම් සාහසිකයි. ඇත්තටම සාහසිකයි කියන එකෙන් අදහස් වෙන්නේ නිර්බුද්ධිමය අර වැඩක් නැති සාහසික භාවයක්. ඒකෙන් තර්කයක් තියෙනවා. සාහසික. දැන් මම දන්නවා දැන් සමහර විචාරකයෝ දැන් ලංකාවේ මෑත භාගයේ අතුණු ඛේදවාචකයක් ගොඩක් ඒගොල්ලෝ තමන් අනුන්ගේ පොත් විචාරය කරනකොට අවුරුදු ගාණක් තිස්සේ ඒ අයට කියන මේගොල්ලෝ පඬිතකම පෙන්වන්න ලියලා තියෙන්නේ. මේගොල්ලෝ භාෂා ගේම් එකකට ලියලා තියෙන්නේ. මේගොල්ලෝ මේ කියන්නේ නොඑක් විදිහට. හැබැයි තමන් පොතක් ලියලා තමන්ගේ පොත අග න්‍යාය ලියනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි මේක රස විඳින්න ඕනේ. හරිද? මෙන්න මේ විදියයි මේක කරන්න. ඊට පස්සේ දැන් ඇත්තටම මේ වජිර හුඟක් වෙලාවට අපි බලන්න ඕනේ. මම දන්නේ නැහැ දැන් මෙතන දැනීම මොකද්ද මෙතන පරම්පරාව නියෝජනය වෙනවා. මාධ්‍ය වලින් දැන් මේ විචාරය කොහොමද ගෙනියන්නේ සමාජයට? ජනසන්නිවේදන මාධ්‍ය. දැන් මේ මාධ්‍ය යම් පිරිසක් විතරක් මේ හසුරවනකොට අනික් මතවාද වලට ඉඩක් නැහැ. එතකොට අර තරුණ පරපුර හිතන්න ගන්න මේ ක්‍රමවේදය තමයි තියෙන්නේ කියලා. දැන් අද මෑත භාගයේ උනේ ඇත්තටම මේ අවුරුදු 3-4 තුලම විශාල වශයෙන් පැරණි මාධ්‍ය බිඳ වැටුණා. පැරණි මාධ්‍ය ජාලයේ සංවාද ජාලයේ බිඳ වැටිලා අපි දන්නවා මේ වසංගත තත්ත්වයේ තුල කිසියම් තාක්ෂණික පිරිසක් මේ සාහිත්‍ය විචාරය විතරක් නෙවෙයි විවිධ දැනුම් පද්ධති අල්ලගත්තා. ඒකට ඒ අල්ල ගැනීම තුල විශාල තරුණ පරපුරක් ලොකු බිඳ වැටීමකට ලක් වෙනවා. මොකද ඒගොල්ලෝ ඇත්තටම
නිර්මාණ කියවල නැහැ. හැබැයි ਵਿਚාරය ඒගොල්ලන්ට හම්බ වෙනවා කියවන්න. කියවන්න සහ ඒ බලෙන් පටෝලා කිසියම් ලැයිස්තුවක් හදලා ඒ ලැයිස්තුවේ අය තමයි මෙහෙම වෙන්න ඕනේ. ඒගොල්ලෝ තමයි මේ ක්‍රමයමයි බලන්න ඕනේ කියලා මෙන්න මේ වගේ තත්ත්වයක්. ඒක එක පැත්තකින් අපේ විශ්වවිද්‍යාල, අපේ පාසල් පද්ධති, අපේ ගුරුවරුන්ගේ තියෙන දරිද්‍රතාවයක්. දැන් ගත්තොත් දැන් මේක පීට බැරි ලියන්නේ මේක ඇතුලේ සියලුම විචාර වේද ගැන වෙන වෙනම chapters තියෙනවා. දැන් මේ ඔක්ස්ෆර්ඩ් එකෙන් ගාලා තියෙන literary theory and criticism guidebook එකේ මේක මේ chapters ගණනාවක් දීලා තියෙන වෙන වෙනම මහාචාර්යවරු. ඒ විෂය ගැන දාන්න. ඒගොල්ලෝ එකතු වෙලා මේ ඔක්කොම chapters liberal මානවවාදේවා, මනෝවිශ්ලේෂණීය වේවා, ව්‍යුහවාදේවා, පශ්චාත්. දැන් අපේ රටේ එහෙම දියුණු සංස්කෘතියක් නැහැ. දැන් අපේ රටේ එහෙම පැල් බැඳගෙන ਵਿਚාරයේ දුණු පුද්ගලයෝ එක්කෙනයි දෙන්නයි නෙටි විශේෂයෙන් මහාචාර්ය සුචරිත ගම්ලත් මහත්තයා වගේ අය අකණ්ඩව ලිව්ව. අකණ්ඩව අපිට පේනවා මේ පැත්ත බැලුවොත් සාහිත්‍ය භෞතිකවාදී අධ්‍යයනයක්. එහා පැත්තෙන් පේනවා මහාචාර්ය පී.සී. විජයගුණසිංහ මහත්මියගේ පොත. එතකොට දැන් අද අපට එවැනි තත්ත්වයක් අඩු වෙලා තියෙනවා. ඒ වගේ හොඳ කෘති පරිවර්තනය අඩුයි. දැන් ආනන්ද අමරසිංහ මහත්තයා නාට්‍ය රංගකලා ප්‍රවේශයන් anatomy of drama පරිවර්තනය කරලා. ඒ කියන්නේ මුළු විචාර කෘතියම පරිවර්තනය කරලා සමාජයට දෙනවා. දැන් ඒ දුන්නු ගමන් අපිට අපේ තරුණ පරපුරක් ඉන්නවා දේවා ගන්න. ඒගොල්ලෝ කොච්චර දුරට මේවා කියවනවද? හුඟක් දැන් වෙලා තියෙන දේ තමයි සාහිත්‍ය කෘතියක් කියන්නේ වෙළඳ භාණ්ඩයක්. ඒක මේ සමාජයේ මේ වෙළඳ භාණ්ඩය ජනප්‍රිය කරගන්න මේ ගැන අවංකව ඉන්න රසාස්වාදනය දෙන තරුණ පිරිස අරගෙන ඒගොල්ලෝ වෙළඳාම් ක්‍රියාවලින් නිරත වෙනවා. එතකොට ඥාන ගවේෂණය වෙනකොට වෙළඳ ගවේෂණය වෙළඳ ක්‍රියාමාර්ගයෙන් සිද්ධ වෙනවා. එතකොට මේ වෙළඳ ක්‍රියාමාර්ගය ඇතුලේ එක පොතකින් තව පොතකට යනවා. එක ටෙලි නාට්‍යයකින් තව ටෙලි නාට්‍යයකට, එක චිත්‍රපටයකින් තව චිත්‍රපටයකට. ඉතින් මේකත් අපි පොඩ්ඩක් බලන්න ඕනේ. දැන් අර විචාර තත්ත්ව නිර්ණය කියන එක දැන් තුමී කිව්වා දැන් ඒ කියනකොටමත් ඒකේ අර යල්පැන්න කිව්වට යල්පැන්නේ නැති ගතියකුත් තියෙනවා. මොකද තත්ත්ව නිර්ණයම තමයි. දැන් මේ කරන්නේ තියෙන තත්ත්වය මොකක්ද? ඒක මොන න්‍යායෙන් බැලුවත් ඒ තත්ත්වය තමයි කියන්නේ. ඒකයි. ඒක නිසා ඒ නිර්වචනය සරලත් නැහැ. හැබැයි ඒකෙන් අදහස් වෙන එක කී නෙමෙයි. ඒක සරල නැහැ. මේ තත්ත්වය තමයි හැමදාම නිර්ණය කරන්නේ. ඒතකොට තත්ත්වය නිර්ණය කරන්න තවත් ඉදිරියේදීත් නිර්ණායක එනවා. ඒ නිර්ණායකවත් කරන්නේ මොකද? තත්ත්වයම තමයි නිර්ණය කරන්නේ. ඒකින්ද ඒක සර්වකාලීන දෙයක්. දැන් අද තියෙන ප්‍රශ්නේ, අද මූලික ප්‍රශ්නේ මේ සර්වකාලීන කියන වචනෙට, සර්වදේශීය කියන වචනෙට වෛර කරන්න ගන්න පිරිසක් ගොඩනගා ගත්තා. ඒක හේතුවක් තමයි මේ සමහර අය විචාරකයන් බවට පත් උනේ ලංකාව වගේ රටවල් වල නිර්මාණ කරන්න ගිහිල්ලා ඒගොල්ලෝ අසාර්ථක වෙනවා. මේකත් හරි ප්‍රශ්නයක්. ඊට පස්සේ වුන් අර නිර්මාණ කරන අයට පහර දීම සඳහා විචාරකයෝ බවට පත් වෙනවා. දැන් ඒක ආපහු අපිට ගන්න පුළුවන් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් හරහා. දැන් ෆ්‍රොයිඩ්ගේ මූලික විශ්ලේෂණය අවිඥානය කියන එක. ඒකේ තව ගොඩාක් කොටස් තියෙනවා. නමුත් මූලික දේ එයා කියන්නේ මේ සැඟවිලා අපි මේ බොහොම මර්ධනය කරගෙන පොඩි කාලේ හරි වෙන කාලෙක හරි තියෙනවා අපේ ආසාවල් සැඟවිලා. හරිද? දැන් හිතවන්නකෝ අයිස්ක්‍රීම් කන්න මට පොඩි කාලේ දෙන්නේ නැහැ. සරලව ගත්තොත්. එතකොට මම දකින්න අයිස්ක්‍රීම් මං අම්මගෙන් ඉල්ලනවා මේක මට අවශ්‍ය පරිදි ලැබෙන්නේ. යම් කාලෙක මම රැකියාවක් කරන්න ගන්නවා. මට අතට සල්ලි එනවා කියලා. එතකොට මම නොනවත්වාම අයිස්ක්‍රීම් කන්න ගන්නවා. එක ක්‍රමයක්. එහෙම නැත්නම් අයිස්ක්‍රීම් කන මිනිස්සුන්ට වෛර කරන්න ගන්නවා. නමුත් මම කොච්චර මට අයිස්ක්‍රීම් කෑවත් මදි වෙනවා. එතකොට දැන් මේ වගේ කාරණා තමයි ෆ්‍රොයිඩ් මූලික වශයෙන් කිව්වේ. හැබැයි ඒවා සාහිත්‍ය විචාරයට ගන්නකොට ඒවා කිව්වේ මේ සාහිත්‍ය විචාරය කරන්න නෙමෙයි මිනිස්සුන්ගේ හැසිරීම. දැන් මම ෆ්‍රොයිඩ් ගැන කිව්වොත් ඔහු ඕස්ට්‍රියාවේ වියානා නුවර හිටියේ මේ සාමාන්‍ය දොස්තර කෙනෙක්. උන්නට එම්බිරිස්සාවට කැස්සට බඩේ අමාරුවට බෙහෙත් දෙන්න. ඌට ටික කාලෙ යනකොට තේරෙනවා මේවට බෙහෙත් ගන්න එන ගෑනු පිරිමි එන්නේ බඩ කැක්කුම හින්දාම නෙවෙයි. හරිද? උන මොකුත් රීසන් එකක් නැහැ. ඔළුවක කියනවා කිව්වට නැහැ. උනත් නැහැ. හැබැයි කියනවා මගේ බඩක කියනවා. මගේ ඔළුව. දැන් මේකේ මොකක් හරි වෙන හේතුවක් තියෙනවා. අන්න ඒවා හොයන්න ගත්ත ඒ ගවේෂණය තමයි මනෝවිශ්ලේෂණය ගොඩක් ඉස්සරහට ගෙනිච්ච. කලිනුත් තිබුණා. නමුත් ඉස්සරහට ගෙනිච්ච. ඒක නිර්මාණාත්මක රචනයට මේක අරගෙන ආවා. දැන් මේ කරන්නේ අර විවිධ වෙන මතවාද වලින් මේක බලන මේ රචනය අපි හිතමු මේ කවියේ මේ තියෙන අර්ථයට වඩා සැඟවුණු අර්ථ තියෙනවද? මේකෙන් මේ ලියපු කෙනාගේ මනසේ සැඟවුණු ආශා විකසිත වෙනවද? ඔන්න ඔය වගේ දේවල් බලන්න යනවා. එතකොට දැන් ව්‍යුහවාදයේ වගේ එකදී බලන්නේ සම්පූර්ණ ඒකේ භාෂාත්මක
ඒ පිටුව තියෙන විදිය හැඩේ සැකැස්ම විතරයි. එතකොට ඒගොල්ලෝ කියන්නේ භාෂාව කියන කාරණයට මුළුමනින්ම බෑ අදහස් ප්‍රකාශ කරන්න. භාෂාවෙන් පුළුවන් ද ලෝකේ තේරුම් ගන්න. එතකොට මේ වගේ මේක හරිම විවිධ හරිම විචිත්‍ර ලෝකයක්. ඔබට පේනවා ඇද්ද මම මේ කියපු ටිකෙන් මේකේ හරිම පැතිකඩ දැන් අපි මේ කියන්නේ බොහොම මූලික අතිශය මූලික ටිකන්නේ. මේ පැතිකඩ හරිම අර මින් මැදුරට ගියාම ඔබට දකින්න ලැබෙනවා වැල්ලේ පීනන මාළුව, වරල් සලන මාළුව. ඒ නේද? සමහරට මේ මාළුවෙක්ද මේ බෙල්ලෙක්ද මූ අචේතනිකද මූ සචේතනිකද හොයන්න බෑ. හැබැයි විනාඩි 5ක් විතර බලා හිටියොත් පොඩ්ඩක් හොල්ලනවා. ඒතකොට එන්නේ වගේ තමයි මේ ਵਿਚාර න්‍යායත්. හරිම ලස්සනයි. ඔව් ඇත්තටම දැන් අපි ඔහොම ගත්තයින් පස්සේ චතුරිකා මේ අපිට පුළුවන්ද මෙහෙම පෙරදිග කොටසක් අපරදිග කොටසක් කියලා නිර්මාණවලදී ਵਿਚාර වෙන් කළ දක්වන්න. මෙන්න මේ ක්‍රමයට ਵਿਚාරය කළොත් මේක පෙරදිග ਵਿਚාර සම්ප්‍රදාය. මේ විදිහට කරොත් අපරදිග. එහෙම ගොඩ නගන්න පුළුවන්ද? එහෙම ගොඩ නැගිලා තියනවද? ඉතිහාසයට ගියොත් එහෙම ටිකක් වෙලා තියෙනවා. පෙරදිග අපරදිග සම්බන්ධයෙන් පෙරදිග පැත්ත ගත්තොත් එහෙම භරත මුනි ප්‍රධානව යා දේව විශ්වාස අදාගෙන කියන්නේ දෙවිවරු තමයි කලාව අරගෙන ආවේ නාට්‍ය කලාව අරගෙන ආවේ කියලා විචාරයක් හරි නිර්මාණයක් කරන්න ඕන මූලික සිද්ධාන්ත කීපයක් හඳුන්වලා දීලා තිනවා නාට්‍ය කලාවේ. ඊට සාපේක්ෂව අපරදිග පැත්තට ගියොත් එහෙම ඇරිස්ටෝටල් කාව්‍ය ශාස්ත්‍රය කියලා පොතක් ලියනවා. ඊට කලිනුත් ඒ සම්බන්ධව කතිකා සමහරක් පිළිස කතා කරලා තියෙනවා. හැබැයි ඇරිස්ටෝටල්, ප්ලේටෝ, සොක්‍රටිස් කියන තුන් දෙනා ප්‍රධානව අපරදිග විචාර කලාවට සෑහෙන බලපෑමක් කරලා තියෙනවා. අර කාව්‍ය නම් අනුකරණයයි වගේ නිර්වචන එහෙම ඉදිරිපත් කරලා ඒගොල්ලෝ දැන් ඇරිස්ටෝටල් භාරත මුනි දෙන්නා වැඩිපුරම නාට්‍ය කලාව පැත්තට සම්බන්ධව තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. හැබැයි ඒවා ඊට පස්සේ සාහිත්‍ය විචාරයට කාව්‍ය විචාර වලට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ සොක්‍රටිස් ගත්තොත් එහෙම එයා කියන ප්‍රශ්න කරමින් කෘතියක් අපිට අදහස් කරගන්න නැත්නම් ප්‍රශ්න කරමින් කෘතියක් කියවන්නේ කොහොමද? හැමතිස්සෙම ප්‍රශ්න කිරීමේ කලාව ගැන එයා කතා කරලා තියෙනවා. එතකොට ප්ලේටෝ ජනරජයෙන් සාහිත්‍ය විචාර සම්බන්ධ වැදගත් න්‍යායන් හඳුන්වලා දීලා තියෙනවා. එතකොට ඒ පැත්තයි මේ පැත්තයි ගත්තොත් එහෙම පෙරදිග පැත්ත ගත්තොත් එහෙම ආලංකාරිකයෝ සංස්කෘත ආලංකාරිකයෝ රස ගුණ ප්‍රාණ වගේ දේවල් කතා කරලා තියෙනවා. ඒක ලංකාවේ මුල් කාලීනව විචාර පැත්තට බලපෑවා, සාහිත්‍ය නිර්මාණ පැත්තට බලපෑවා. අපිට විචාරයක් කියවල කෙලින්ම මේක බටහිර විචාරයක් කියලා කියන්න බෑ. සමහරක් වෙලාවට ඉංග්‍රීසි අකුරක් දෙකක් පාවිච්චි කරලා පළියට. නැත්තම් විචාරයක් කියලා ඉංග්‍රීසි න්‍යායන් හරි ඒ සම්ප්‍රදායන් හරි අනුගමනය කළේ නැතුවයි කියලා ඒක පෙරදිග විචාරයක් කියලා හඳුන්වන්නත් බෑ. ඒක පෙරදිගද අපරදිගද කියනකටත් වඩා මම හිතනවා විචාරයට අවංක වෙන එක සහ විචාරය සීරියස් ගන්න එක නැත්නම් විචාරය බරපතලව කියවන එක වගේම විචාරයාව ගමන් මගේ තිබුණු බලපෑම ගැන අවධානයෙන් ඉන්න එක වටිනවා කියලා විචාරයක් කරද්දී. ඔව් දැන් අපි සාහිත්‍ය විචාරයේදී මූලික අවධානය දෙන්න ඕන. දැන් හරි මම දැන් කෘතියක් පරිශීලනය කරනවා. ඒ විචාරයේදී මේ සාහිත්‍ය කෘතිය කෙරෙහි පමණක්මද අවධානය යොමු කරන්න ඕන විචාරක? එහෙම නැත්නම් පරිසාදක කෙරෙහි අවධානය යොමු කරන්න විචාරකයට අයිතියක් තියනවාද? ඒකත් අපි තීන්දුව වෙන්නේ විචාර විධික්‍රමයන්. ඒක දැන් සමහර විචාර ක්‍රමවල පරිසාදක. සමහර ඒවා මේකේ අභිප්‍රාය මොකක්ද? කියන්නේ මූලික අරමුණ මොකක්ද? තවත් සමහර ඒවා භාෂාවමයි. තවත් සමහර ඒවා භාෂාවේ යම් කොටස්. භාෂාවේ ශෛලිය. තවත් සමහර ඒවා කතුවරයා කොහොමද මේක ගැන හිතුවේ? කතුවරයා ලියපු ටිකේ නැති ටිකක් මනසේ තිබුණාද? දැන් මේක හරිම ඒකයි මම කිව්වේ දැන් පුදුමාකාර දැන් අපි මාක්ස්වාදී පැත්තේ හුඟක් සමාජය ගැන මේක බිහිවුණු සමාජයේ මොන වගේද? ඒ සමාජයේ තිබිච්ච පන්ති සාධකයේ ව්‍යුහය මොන වගේද? එතකොට දැන් ව්‍යුහවාදයේ වගේ එකකට එනකොට ඒගොල්ලෝ කියන්නේ මේ දැන් අපි හිතමු පිටුවක් කියලා මේ මොකක් හරි කෙටි කතාවක්. ඒ පිටුවේ භාෂාව තියෙන පිළිවෙල. ඒ කියන්නේ භාෂා ආකෘතිය. ඒ භාෂාවේ ඒ ආකෘතිය හැඩ ගැහිලා තියෙන ව්‍යුහය.
එතකොට තව ටිකක් එහාට ගියාම වෙන්නේ ඒකේ තියෙන වචනවල තියෙනවද සමානතා දෙන අර්ථ විරුද්ධ වචන. ඒතකොට මේක සම්පූර්ණ වාග් විද්‍යාවටම ලඟු වෙනවා. භාෂාවක රටා සමුදාය කියලා පොතක් මෙතන තියෙනවා. මාචාර්ය ජේ.බී. දිසානායක මහත්තයා ලිව්වේ සිංහල භාෂාවේ වචන ගොඩනැගිලා තියෙන විදිහ. වගේ ඒ ලියවිලා තියෙන ඕනෑම භාෂාවක ඉංග්‍රීසි ප්‍රංශ ජර්මන් හෝ වේවා ඒවැ තියෙනවද කන්ට්‍රඩික්ෂන්. ඒ කියන්නේ ප්‍රතිවිරෝධතා තියෙනවද? දැන් අපි හිතමුකෝ මේකේ තියෙනවා කියලා වචනයක් ඉහළ පහළ කියලා මොකක් හරි. එතකොට මේ ඉහළ විසින් නියෝජනය කරන සංස්කෘතිය මොකද්ද? පහළ විසින් නියෝජනය කරන සංස්කෘතිය මොකද්ද? ඒ අර්ථ මොනවද? එතකොට කෘතියේ සමස්තාර්ථය කියලා දෙයක් ඒ විචාර ක්‍රමයේ විශ්වාස කරන්නේ නැහැ. කොහෙම සමස්තාර්ථයක් තියනවද කියන එකත් ඒගොල්ලන්ට ගැටලුවක්. ඒතකොට ඒගොල්ලෝ කරන්නේ අර වචන දෙක අල්ලගෙන සමස්ත කෘතිය විවේචනය කරනවා. එතකොට දැන් මේකේ යම් කිසි බරපතල ප්‍රශ්නයක් පේනවා. නමුත් ඒගොල්ලෝ දැන් සමහරු එහෙම නෙවෙයි. සමස්ත කෘතියේ අර්ථය තවත් විචාර ක්‍රමය. සමස්ත කෘතියෙන් දෙන පණිවිඩය. එතකොට ඒ තවත් ක්‍රමයක්. එතකොට තවත් කෙනෙක් කියන්න පුළුවන් මේ කෘතියේ කියවුණු දේට වඩා නොකියවුණු දේ තියෙනවා. එතකොට නොකියවුණු දේ මෙන්න මේවා. කියවුණු දේ මෙන්න මේවා. ඒ නොකියවුණු දේ මේ කියන්නේ ඔබ හිතන්නකෝ දැන් මෙන්න මෙහෙම දේවල්. දැන් මේ කෘතියක තියෙන කුකුල් මස් කන එක අභිරුචිය වර්ණනා කරලා. එතකොට තව විචාරකෙක් අර ක්‍රමයට අනුව කියන්න පුළුවන් මේක කන මිනිස්සුන්ගේ ආසාව තිබුණේ කුකුල් මස් කෑමට නෙවෙයි හරක් මස් කෑමට. අපි සරලව આવොත් එහෙම දැන් අපි හිතමු වීගන්ස් කෙනෙක්. දැන් ඔය වීගන්ස් කෙනෙක් අපි හිතමු වෙජිටේරියන් කියලා කියන අන්තගාමී අදහසේ ඉන්න කෙනෙක්ට ඕක අහුනොත් එහෙම එයා වෙනත් විදිහකට. එතකොට මේ මොකද දැන් ඒකනේ අර විවිධ අර්ථතල මතු කරනවා කියලා මෑත භාගයාවේ. හැබැයි දැන් ඒකෙදිත් ඔය පඬිවරු පෙන්නනවා ඊගාවට විවිධ අර්ථතල මතු කරන්න පුළුවන්. හැබැයි ඒකේ සීමාවක් තියෙනවා. එහෙම නැතුව දැන් බල්ලා තුල විවිධ බල්ලන් පෙන්වන්න පුළුවන් වුණත් බල්ලා ඌරෙක් විදියට කියන්න පුළුවන් එහෙම එකක් බෑ. දැන් එහෙම තත්ත්වයක් අපේ රටේ ආවා. ඔහුගේ අවුරුදු 10 තුල අපේ විචාර කලාව ඇත්තටම මේ විචාර න්‍යාය අරගෙන තමන්ට ඕනේම එහෙම කියන්න බෑ. දැන් මට ඕනි දේ මට කියන්න බෑ. ඒක මම ඉගෙනගෙන ඒ සීමාවේ කියන්න ඕනේ. ඒ කියන එක ඒ පිළිබඳ මට වගකීමක් විෂයානුබද්ධව තියෙන්න ඕනේ. දැන් විශ්වවිද්‍යාලයේ විචාර කලාව පිළිබඳ උගන්වනකොට අපිට මේක බොහොම දැනෙනවා. මොකද අපිට ඕනේ මට්ටමට දැන් මේක කියන්න බෑ. දැන් අපි හිතමුකෝ මොකක් හරි ෆිල්ම් එකක් බලලා මේකේ මොකක් හරි දර්ශනයක් තියෙනවා. මේ දර්ශනේ මට කියන්න පුළුවන් මට ඕන විදියට මේක කියන්න පුළුවන් මොකක් හරි දෙවියන් වහන්සේ නැත්තම් අපායෙන් ඉවන ලද අසූචි විසිකරන එක තමයි මේකේ තියෙන දර්ශනේ. එතකොට එහෙම කියන්න බෑ. හරි දැන් එහෙම කියනවා නම් ඒක මට නිර්මාණයට තව නිර්මාණයක් කිරීම තමයි. හැබැයි ਵਿਚාරයක් නෙවෙයි මගේ පරිකල්පනය. මගේ පරිකල්පනය කියන්න මට තියෙන්නට ඕනේ හොඳ තර්කානුකූල න්‍යායාත්මක පදනමක්. ඒකට ඒ තර්කානුකූල න්‍යායාත්මක පදනම එන්නෙම අර විචාර කලාවයි රසවින්දනයේ අතර දිගුකාලීනව ඇති වෙන ගැටුමයි. ඉතින් ඔන්න ඔය කාරණේ අපි අද ටිකක් අවධාරණය කරගන්නට ඕනේ. දැන් අපි ඔබ අහනකොට මේකේ පරිස්ථිතික සාධකද මේකේ අර්ථයද දැන් අපි අර්ථය කියලා. සමහරු අර්ථයක් තිබේද කියලා අහනවා. තවත් විචාර කරා. අර්ථය කියලා දෙයක් තිබේද? මෙයාට දැනෙන අර්ථයද ඔබට දැනෙන මට දැනෙන අර්ථය. අර්ථය කුමක්ද? අර්ථය කොහොමද ගොඩ නැගෙන්නේ? අර්ථය යනු එක එක අයගේ අත්දැකීම් කලාපය මත අපි සඳ කියමු. දැන් සඳ කියන වචනේදී වෙසක් දවසේ රෑ සඳපානෙන් මත් වෙලා ගමනක් ගිය කෙනෙකුට ප්‍රහර්ෂයක් ඇති වෙන්න පුළුවන්. සඳ කියන වචනේ ඇහෙනකොට තමන්ගේ තාත්තා හරි අම්මා හරි සඳ පහන් නැති රෑක සර්පෙක් කාලා නැත්තම් දුක් විඳින මැරිච්ච කෙනෙකුට ඇති වෙන්නේ මේ ප්‍රහර්ෂය නෙවෙයි. යාගේ ස්මරණේ බැඳලා තියෙන්නේ හඳත් එක්ක වෙන දෙයක්. සඳ ඇති දවසක මොකක් හරි හොරකමක් කරන්න ගින් ඇටකුඩු වෙන්න කාපු මිනිහෙක් ඉන්නවනම් එයාට ඇති වෙන තත්ත්වය. එතකොට අන්නේ ස්මරණේ එක්ක බැඳලා තියෙනවා කියලා ඔන්න තව විචාරකෙක් කියතෝ ස්මරණේ වැදගත්. උනේ ස්මරණේ යනු කුමක්ද? ඒක බැඳෙන්නේ වාග් විද්‍යාවටද මනෝ විද්‍යාවටද? ඉතින් මේක බැලුවාම ඇත්තටම මේක පොඩි සංකීර්ණ ක්‍රියාවලියක්. මම මේ කිව්වේ ඊටාම සොච්චමක් විතරයි. මේ සොච්චමෙන් එහාට මේක විහිදිලා තියෙන ප්‍රමාණය අර මොනවද අර තියෙන්නේ අයිස්බර්ග් වගේ තියෙන්නේ උඩ පේන්නේ බොහොම කොච්චරක්ද වන්ද කියන ඒ වගේ මේක ගොඩක් තියෙනවා. ඉතින් අපි බලමු මේ අපිට අපේ ප්‍රේක්ෂකයෝ කැමතිනම් මේ සාකච්ඡාව තවත් ඉන්නවනේ මේ ගැන කතා මේක යන්න පුළුවන් නම් මේක හොඳ සාකච්ඡාවක් කියලා මට හිතෙනවා. දැන් අපි පේන මායිමේ තියෙන
දේවල් දැන් අපි කියවනකොට කියනවා මේ සදාචාරාත්මක විචාරය කියලා අදහසක් එනවා. දැන් සදාචාරාත්මක විචාරය මත පදනම් වෙලා කෘතියක් විචාරය කරනවා කියලා කියන්නේ මොකද්ද? ඒ පිළිබඳව අපි අදහසක් හොයාගත්තොත් මොන වගේ පැහැදිලි කිරීමක්ද අපිට දෙන්න පුළුවන්? මොරල් ක්‍රිටිසිසම් කියලා දෙයක් තියෙනවා. ඒකේ අපි මුලට ඒකේ නිකන් අර පදනම හරිම මූලධර්මයට ගියොත් දැන් ඕනෑම සමාජයක මේ පැවැත්ම පිළිබඳ තියෙනවනේ මොරලිටි කියලා අදහසක්. මේ සමාජයේ මිනිස්සයා ජීවත් වෙන්න ඕනේ කොහොමද? ඒකත් මනුස්ස ජීවිතය පිළිබඳ තත්ත්ව නිර්ණායකය. එතකොට මේ මනුස්ස ජීවිතය පිළිබඳ තත්ත්ව නිර්ණායකය නිර්මාපකයෙක්ගේ කෘතියක් විමර්ශනය කිරීමේදී පද්ධතියක් විදියට කොහොමද බලපාන්නේ? දැන් ඕක හුඟක් අපිට හුඟක් වැදගත් වෙන්නේ ප්ලේටෝගේ ජනරජය. මේ කෘතිය එහෙමම ග්‍රීක භාෂාවෙන් පරිවර්තනය කරලා තියෙනවා මහාචාර්ය වීරක්කොඩි මහත්මයා විසින් සිංහලට. මේක සංස්කෘත අමාත්‍යාංශයෙන් වැදගත්ම කෘතියක්. ඒකට ඒකෙදි කියන්නේ ඒකේ සොක්‍රටිස් චරිතයක් විදියට අරගෙන හදනවා මේ පරමාදර්ශී රාජ්‍ය පුරවැසියා පිළිබඳ කිසියම් කතා පුවතක්. ඒ කතා පුවතේදී මිනිස්සයා ජීවත් වෙන්නේ කොහොමද? යුක්තිය කියන්නේ කුමක්ද? සදාචාරය කියන්නේ කුමක්ද? එතකොට වාසිය කියන්නේ මොකක්ද? අවාසිය කියන්නේ පුරවැසිභාවය මොකක්ද? එතකොට මේ කියන්නේ සාහිත්‍ය විචාරය නෙමෙයි බැලු බැලමට. මානව ජීවිතය කොහොම හැඩගැහෙන්නට ඕනද? මිනිස්සු කොහොමද ජීවත් වෙන්න ඕනේ? කොහොමද කන්න බොන්න ඕනේ? කොහොමද එකිනෙකා අතර ආකර්ෂණය ඇති කරගන්නේ? මිත්‍රත්වය, ප්‍රේමය, ඊ වගේ නීතිය මොකක්ද? එතකොට ඒ කාරණා අරගෙන බැලුවාම ඔන්න ප්ලේටෝ සාහිත්‍ය පිළිබඳ කුමන ආකාරයෙන් හිතුවද කියන කාරණා. ඇරිස්ටෝට් මේ සොක්‍රටිස් මේකෙදි මොන වගේ භූමිකාවක්ද රංගපාන්නේ. එතකොට ඔන්න ඔය වගේ කිසියම් ආකාරයක සදාචාරාත්මක භාවයේ ඒ යුගයේ සමාජය පිළිබඳ කියවීම කොහොමද කෘතියක් විනිශ්චය කිරීමේදී ගේන්නේ කියන කාරණේ. දැන් සිංහල සාහිත්‍ය පිළිබඳ කාරණය ගත්තොත් අපි හිතමුකෝ දැන් අපි හිතමු සයිමන් නවගත්තේ ගම ප්‍රසිද්ධ කතුවරයෙක්නේ. ඔහුගේ කෘතීන් ගමුකෝ අපි හිතමු මොනවා හරි කෘතීන් ගත්තොත් ඒ කෘතීන් වල නිරූපිත චරිත කොහොමද පවුල ගැන හිතුවේ? කොහොමද සමාජය ගැන හිතුවේ? කොහොමද දරුවෝ ගැන හිතුවේ? අධ්‍යාපනය ගැන හිතුවේ? කොහොමද තමන්ගේ පැවැත්ම තමන් මිනිස්සෙක් විදියට කොහොමද ජීවත් වෙන්න ඕනේ? මොන නීති රීති වලට අනුගත වෙලාද? මොන ආකාරයේ සදාචාර සම්පන්න මේ ජීවිතයක්ද ගත කරන්න ඕනේ? ඒ පිළිබඳ අනික් චරිතෙත් එක්ක බැඳුනේ කොහොමද? ඔහු ඒ පිළිබඳ කොහොමද ජීවන කර්මාන්ත එක්ක බැඳුනේ? ඔන්න වගේ සංකීර්ණ තත්ත්වයක් තියෙන සදාචාර විචාරයට. ඇත්තටම ඒක යම් කාලවල ආගමික බලපෑමට දැන් ග්‍රීක යුගයේ ඒ අහුවෙන්නේ ඇත්තටම පුරවැසි භාවය පිළිබඳ බලපෑමට. මධ්‍යකාලීන යුගයේ යුරෝපයේ අහුවෙන්නේ කතෝලික ආගමේ තියෙන ඒ උත්තරීතර සංකල්ප වල බලපෑමට. ඒක වඩා ලෞකික බලපෑමට අහු වෙන පුනරුද සමි. ඒතකොට ඒගොල්ලෝ ලෞකික ජීවිතය ගැන තමයි ඒගොල්ලන්ගේ සදාචාර සම්පන්න භාවය වගේ කිව්වේ ලෞකික ජීවිතය. ඉතින් ඒක හුඟක් දැන් හුඟක් පශ්චාත් නූතන මතවාදය වගේ ඒවා එනකොට හුඟක් හයිලයිට් වෙන්නේ කැපිපෙන්නේ ලිංගිකත්වය පිළිබඳ කාරණා. ඒතකොට ඒගොල්ලෝ යම් කෘතියක හොයන්නෙම කිසියම් ආකාරයක දැන් උදාහරණයක් විදිහට සිගරට් එකක් බිව්වා කියලා තියෙනවා නම් ඒගොල්ලෝ සිගරට් එක නෙවෙයි ඒකෙන් අදහස් කරන්නේ වෙනත් එකකින් සංකේතවත් වෙන වෙන දෙයක් තියෙද කියලා. දැන් මේක අර ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණයේ අරගෙන ටිකක් අර අනවශ්‍ය තරමට ගිය අවස්ථාවක් කියලාත් තව අය පෙන්නනවා. දැන් ෆ්‍රොයිඩ්ම කියනවා sometime cigar maybe only cigar. සමහරට සුරුට්ටුවක් මේ සුරුට්ටුවක්ම වෙන්න පුළුවන් වෙන දෙයක් සංකේත නොවෙන්න පුළුවන්. නමුත් දැන් මේක තේරුම් ගන්න නැතුව එහෙම නැත්නම් මේක අනවශ්‍ය තරම් දකින මිනිහට ඕන තරම් සංකේත මාන්න පුළුවන්. දැන් මම මේ පොත ඔහොම අතට ගන්න එක පොත අතට ගැනීමක් විදිහට දකින්නත් පුළුවන්. මගේ යටිහිතේ තියෙන කෙනෙකුට පෙන්වන්න පුළුවන් මෙන්න මෙයා කේක් කන්න කැමති මේ කේක් එක ආකෘතිය මේ පොතේ තියෙන්නේ. දැන් මේක ගත්තේ මොහොත මේ වෙලාවේ කේක් කෑමේ ආසාවක් ඇති වුණා. දැන් මේ වගේ ਵਿਚාරත් ප්‍රොයිඩ්ලා උපයෝග කරගෙන කරනවා. ඊවත් අර තියෙන කිසියම් ආකාරයක සදාචාරාත්මක විචාරාත්මක ක්‍රම මනෝවිශ්ලේෂණයට ප්‍රතිබද්ධ. වෙනම ගලවන්නත් බෑ. මේවා ඔක්කොම පද්ධති පිටින් බැඳිලා තියෙන්නේ. නිකන් ගලවලා කතා කරනවා තමයි. නමුත් දැන් ගේක බිත්තිය ගැන කතා කරනකොට අපි දන්නවා ගඩොල් වැලි ශ්‍රමය ඔක්කොම තියෙනවා. හැබැයි අපි කියන්නේ මේ බිත්තිය ගැන මිසක් ගඩොල් ගැනවත් බදාම ගැනවත් ශ්‍රමය ගැනවත් නෙවෙයිනේ. ඉතින් මේක හරි සංකීර්ණයි. අපි මේ සංකීර්ණ මාතෘකාවක් කතා කරන්නේ. ඉතින් ඒ නිසා මම යෝජනා කරන්නේ අපි එකින් එක අපි බලමු කතා කරලා අද
හෝ දිගට හෝ සාමාන්‍යයෙන් සදාචාර සීමාවන් මත පදනම් වෙලා යම්කිසි නිර්මාණයක් පිළිබඳව කතා කරන එක යුක්තියුක්තද? එහෙම කරන එක සාධාරණද? දැන් ඔබ නිර්මාණ රස විඳින කෙනෙක් විදියට. මම හිතන්නේ ඒක විචාරයට සාධාරණයක් කියලා. يعني අපේ හිතේ තියෙන දෙයක් හින්දා හරි සමස්ත සමහරකට බහුතර මතයක් නැත්තම් මිනිසුන්ගේ මේ හිතේ තියෙන විශ්වාස පද්ධති සම්ප්‍රදාය සංස්කෘතිය ඒ දේවල් හින්දා අපි මොකක් හරි අදහසක් දරන එක නිර්මාණයකින් නිර්මාණයක් හොඳද නරකද ඒක සදාචාර සම්පන්න නැහැ මේක හොඳයි වගේ දෙයක් ඒක ගොඩක් විචාරවලදී සමහරක් වෙලාවට ඉස්මතු වෙලා තියෙනවා මේ සමහරකට සම්මාන උත්සවවලදී පවා ඒක සමහරක් පිරිස උළුප්පල දක්වලා තියෙනවා මම හිතන්නේ ඒක සාධාරණ දෙයක් නෙමෙයි මේ විචාරයක් නැත්තම් මොකක් හරි සාහිත්‍ය නිර්මාණයක් සම්බන්ධයෙන් අපි විචාරය කරද්දී මේ ඒක හොඳද නැත්තම් ඒක අර අපි කියන වගේ මේ පන්සිල් පද පහට අනුකූලවද කියන එක මේ නිර්වචනයකින් නැත්නම් විචාරකදී අපිට බලන එක හරි නැහැ අපිට පුළුවන් ඊට අමතරව විචාරයකට අපි විචාරය කරද්දී නිර්මාණයක් ඒ කවියක් ගන්නවා නම් කවියක් විචාරය කරන්න පුළුවන් ලක්ෂණ මොනවද? නැත්නම් නවකතාවක් ගන්නවා නම් නවකතාවක් විචාරය කරන්න පුළුවන් ලක්ෂණ මොනවද? ඒ ලක්ෂණ වලට අනුකූලවද අපිට එහෙම කියන්න බෑ මේ ලක්ෂණ විතරයි පොතක් විචාරය කරන්න පාවිච්චි කරන්න පුළුවන්. එහෙම මේ මුල් කාලේ ඉඳලම විචාරකයන් ඒ උපදෙස් පනවන අය මෙන්න මේ දේවල් පාවිච්චි කරන්න කියලා තිබ්බට අපිට එහෙම කියන්නත් බෑ. බෑ පාවිච්චි කරන්න පුළුවන් පොත් තියෙනවා. මේ එක පොතක් මහාචාර්ය ඒ.වී. සුරවීර ලියපු සාහිත්‍ය කලා ප්‍රදීපිකා මේකේ තියෙනවා විචාර වචන කෝෂයක්. දැන් ගොඩක් විචාර ලියන මේ දරුවන් හරි හොස්පිටල් කරන සිසුන් හරි විශ්වවිද්‍යාල සිසුන් හරි ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නයක් තමයි විචාරය කරන්න පාවිච්චි කරන වචන අපි දන්නේ නැහැ කියන එක. ඒ විෂයානුබද්ධ වචන දන්නේ නැහැ කොහොමද අපි ඒක හොයාගන්නේ කියන එක. ඒකෝට මම හිතනවා මේ වගේ පොත් මේ දැන් මේ පොතේ තියෙනවා හැම අකුරකටම අදාළව මේ නව කතාවක් නම් නව කතාවක දෘෂ්ටි කෝණය සම්බන්ධව මේ ලියලා තියෙන මොකක්ද ඒක කොහොමද විස්තර වෙන්නේ මොකක්ද ඒ පාවිච්චි කරන්න ඕන අනිකුත් වචන මොනවද ඒක ඉංග්‍රීසි වචනේ මොකක්ද වගේ හරිම දල අදහසක් ගන්න පුළුවන් දල හැබැයි බේසික් අදහසක් ගන්න පුළුවන් කරුණු. ඒතර මම හිතන්නේ අර කියන විදියට මේ පොත් සම්බන්ධව නූතන ජනප්‍රිය පොත් වගේම ජනප්‍රිය කතිකාවට අයිති නැති පොතුත් ඔය කියන විදියට විචාරකයන්ගේ සමහර විචාරකයන්ගේ සහ සහෘදයන්ගේ මත අනුව යට ගිහින් තියෙනවා ඉදිරියට එන්නේ නැති ගොඩක් තැන් මම හිතනවා ඒ මතය සාධාරණ නැහැ කියලා පොතක් විචාරය කරන්න. හොඳයි අපි කතා කරමින් ඉන්නේ විචාරයේ විවිධ අදහස් විවිධ මත ගැටුම් පිළිබඳව විචාරයන් පැහැදිලි කර ගැනීම පිළිබඳව අපිට විරාමයකට යන්න අවසර දෙන්න ගිහින් ඇවිත් අපි ආයෙත් ලිවිසැරි ප්‍රේමයේදී කතා කරමු ඒ ගැන. අද ලිවිසැරි ප්‍රේමයේදී අපි නිර්මාණ විචාරය පිළිබඳව කතා කරමින් ඉන්නේ. විචාරය කියන අදහස හැමින් කොටස් කරගනිමින් ලියා ගනිමින් එහි තියෙන විවිධ පැතිකඩ ඔස්සේ ලිවිසැරි ප්‍රේමයේදී අපි සාකච්ඡා කරමින් ඉන්නේ. කැලණි විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චින්තක රණසිංහ මහත්මයා සහ ඩිල්ෂානි චතුරිකා දාබරේ විචාරිකාවෙක්. ඇය විචාර දිහා බලන විදිය සහ මේ නූතන සමාජය විචාර දිහා බලන විදිය මම හිතන්නේ මේ දැනුම් පද්ධතීන් වෙනස් වෙනකොට කාලීනව දැනුම හෝමාරු වෙනවා. එතකොට අපි හැමදාම අර ඒකාන්තිකව සාකච්ඡා කරනට වැඩිය නූතන සමාජයත් එක්ක මේ සංවාද ඉදිරියට ගෙනියන්න පුළුවන් නම් අලුත් පරම්පරාව මේ සඳහා එකතු වෙන බව තමයි අපේ විශ්වාසය. අපි එමු දැන් මේ විචාර කලාව පිළිබඳව විවිධ අදහස් අපි හොයාගත්තා. දැන් මේ ඔබතුමන් නිරන්තරයෙන්ම කිව්වා මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගැන එහෙම. දැන් මේ මනස මත පදනම් වෙලා දැන් රචකයේ උත්සාහය අපි මේ මානසික ව්‍යායාමයකට එහෙම ලඝු කරන්න පුළුවන්ද? දැන් කාල්පනික චරිත ස්වභාවය එකිනෙකා තේරුම් ගන්න ස්වභාවය වෙනස් නේ. එතකොට ඒක තාර්කික වෙනවද හැම මොහොතකම? එහෙම නැත්නම් එය යම් ධාරාවක් ඔස්සේ යම් කොටසක් ඔස්සේ රැගෙන යාමද හොඳ නැත්නම් මොකද? සමහර මනෝවිද්‍යාත්මක ਵਿਚාරය මත පදනම් වෙලාම කරන සිද්ධාන්ත තියෙනවානේ. ඒතකොට ඒ පිළිබඳව අපි පොඩි අදහසක් හොයාගමු. දැන් කොහොමත් අපි නිර්මාණකරණයේදී මනස සම්බන්ධයිනේ.
දැන් මේ මනෝවිශ්ලේෂණ නැත්නම් මනෝවිද්‍යාත්මක පදනම දරන අය විශේෂයෙන් ෆ්‍රොයිඩ් ගැන මම කියන්නේ ඊට පසු අයට වඩා ඔහුනේ මනෝවිද්‍යාවේ පියා විදියට එන්නේ. ඔහුගේ මත තමයි පසු අරගෙන කෘති විවේචනය කිරීමට යොදාගන්නේ. එතන මූලික කාරණේ වෙන්නේ අතර මනස කියලා කිව්වට ඔහු මනසේ ප්‍රධාන මේ කොටසක් ඔහුම හොයාගත්ත කොටසක් තමයි මේ අවිඥානය කියන්නේ. මේ අවිඥානය කියන්නේ අර මිනිසුන්ගේ සිතේ සැඟවිලා තියෙනවා යම් කොටසක් ඒක ඉස්සරහට එන්නේ නැහැ. නමුත් අපි ක්‍රියාත්මක කරන දේවල් මම ඉස්සෙල්ලා අයිස්ක්‍රීම් උදාහරණේ කිව්වේ. තැම්පත් වෙලා අර පීඩණයට ලක් වෙලා කිසියම් ආකාරයකට තියෙන දිගුකාලීන පවතින කොටස. ඕනෑම මිනිස්සෙක්ගේ ඔහු පෙන්නනවා සිවිලයිසේෂන් ඇන්ඩ් ඩිස්කන්ටිනියුටි කියන ඒ කෘතියේදී ඒක මේ ශිෂ්ටාචාරයක තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ශිෂ්ටාචාරයේ මිනිස් වර්ගයා පරිණාමය වෙනකොට ඒ අතීත මුතුන් මිත්තන්ගේ අපි දඩයම් කිරීමේ ආශාව තිබුණ අතීත මුතුන් මිත්තන්ට. ඒක අපි නැති වෙලා වගේ පේනවා එනකොට සදා අපි දැන් ටයි කෝඩ් දාලා එහෙම යනවා. හැබැයි ඒක අපි තුල සැඟවිලා තියෙනවා. ඒ දඩයම් කිරීමේ ලේ රස බැලීමේ ආසාව. අපි හරක් මරන තැනක් බලන්න කැමති. කෙනෙකුට ගහනවා බලන්න කැමති. වෙනත් ආකාරයේ වද හිංසාවක් බලන්න කැමති. එහෙම නැත්නම් අපි තනි වුණු වෙලාවට අපි සතෙකුට වද දෙන්න පුළුවන්. අපි ළමයෙකුට මේ වරදකට දඬුවම් පමුණනකොට අපේ තියෙන අර අනුන්ට ගහන ඒ තියෙන සැඟුණු ආසාව පිට කරන්න පුළුවන්. එතකොට මේ වගේ සැඟවුණු දේවල්. එතකොට නිර්මාණ කෘතියක් විමර්ශනය කරනකොට මේ කතුවරයටත් මෙහෙම මේ සැඟවුණු දේවල්ද මේ ලියවිලා තියෙන්නේ. මේ ලියපු දේවල් වලට වඩා මේකට මේ ලියපු දෙයින් නොකියවුණු දේද වැදගත් වෙන්නේ. කියවුණු දේට වඩා නොකියවුණු දේද වැදගත් වෙන්නේ වගේ දේවල් එනවා. දැන් ඊටම ශරීරණ කෘති දැන් අපේ ලෝකයේ බිහි වෙලා තියෙනවා. දැන් දොස්තෝස්කි වගේ රුසියන් ලේඛකයින්ගේ කෘති ගත්තාම මේවා හුඟක් මනෝවිද්‍යාත්මක ක්‍රමයට කියන්නේ අර හුඟක් මේ සම්බන්ධ වෙන විදිහේ චරිත නිරූපණ තියෙන කෘති. දැන් ඒ වගේ කෘතිවල තියෙනවා දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් එක පැත්තකින් මේ අපරාධය හා දඬුවම කෘතියේ වයසක පොලි උගස් ගන්න මේ මහල්ලක් මරනවා. අසේ සහෝදරියත් මරනවා. ඒකට දැන් මේ සිදුවීම ගත්තට පස්සේ දැන් මේ ෆ්‍රොයිඩ්ගේ න්‍යාය මේක අරගෙන බැලුවාම පේන්නේ මේ චරිතය මේ සිදුවීම ප්ලෑන් එයා කැමති නෑ මිනී මරන්න. එයා හොඳ කෙනෙක්. එයා විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක්. එයා එක පැත්තකින් මරන්නේ සමාජීය වශයෙන් දිලිඳුකමට. සල්ලි ගන්න මේ රත්තරන් බඩු ගන්න. අනෙක් පැත්තෙන් එයා ඒක කරාට පස්සේ එයා තුල ඇතිවන වද වේදනාව මොකක්ද? එතකොට එයාගේ යටිසිතේ ඒ පිළිබඳ කොයිතරම් කම්පණයටපත් වෙනවද? ඊට ඉස්සෙල්ලා එයා මරන්න කලින් යටිසිතේ පෙරලියක් ඇති වෙනවා මරනවද නැද්ද? ඒ ගේගාවට යනවා. ඒ ගේගාවෙන් ඉඳන් තමන් ඉන්න බෝඩිමට පියවර මනිනවා. කොච්චර පියවර තියනවද? නෑ මං එහෙම කරන්නේ නෑ. හිතනවා. නමුත් ඒ හිතන අතරෙත් එයා අර බෝඩිමේ කුස්සිය පොරවක් තියෙනවා. ඒ පොරවරන් හංග ගන්නවා කබාසාක්කුයි. මේකෙන් තමයි ගහන්නේ. එතකොට මේ සැඟවුණු ප්‍රදේශය ඒකම එයාගේද මේ මනුස්ස ශිෂ්ටාචාර අපි තුල තියෙන්න පුළුවන්. එතකොට මේ සැඟවුණු ප්‍රදේශය තමයි මනෝවිශ්ලේෂණයේදී උඩට ගන්න. දැන් මේ විචාර කලාව හුඟක් වැදගත් දෙයක්. හැබැයි මේකේ තියෙන භයානකකම තමයි මේක අරගෙන විචාරයේ නිරත වන අපරිණතයින් කරන්නේ තමන්ට ඕනෙම දෙයක් අර සැඟවුණු එකේ තමයි මේ තියෙන්නේ. සැඟවුණු කලාපයට දානවා. සැඟවුණු කලාපයට දානවා. එහෙම කරන්න බෑ. එහෙම කරාම ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. සිංහල සාහිත්‍යයේ අද ඇති වෙලා තියෙන ගොඩක් ඒ වගේ ප්‍රශ්න. මොකද අපරිණතව ඒ පිළිබඳව හිතන අය තමාගේ අභිප්‍රායන් සපුරා ගන්න නොමේරු තරුණයින් අතෙන්ට තල්ලු කළා. ඒකනේ ෆ්‍රොයිඩ් කිව්වේ sometimes cigar may be only cigar. ඒ කියන්නේ සමහර ලාවට සුරුට්ටුවක්ම මිසක් ඔය කියන වෙනත් සංකේතයක් නොවෙන්න පුළුවන්. ඒක තමයි මේක ප්‍රවේශමින් කරන්නේ. එතකොට දැන් මේ මනෝ විද්‍යාව කියන කාරණේ මනෝ විශ්ලේෂණය කියන කාරණේ අනිත් පැත්තෙන් ගත්තට පස්සේ ඒක ඉබේම මිනිස්සුන්ගේ මනසේ සැඟවුණු කොටස් යටපත් වුණු කොටස් නෙමෙයි. ඒවා සමාජයේ ඇති වුණු යම් තත්ත්වයන්. දැන් අපි හිතමුකෝ 88 89 කාලේ
ලංකාවේ කිසියම් භීෂණකාරී තත්ත්වයක්. ඒ කාලේ ඇති වුණු සමහර පුරුදු ඒ කාලේ ජීවත් වුණු අය දන්නවා අදටත් මග අරගන්න බෑ ඇඟට ඒක ඇවිල්ලා තියෙනවා. මනසට ඇවිල්ලා තියෙනවා. සැක කිරීම වෙන්න පුළුවන්. සැඟවීම වෙන්න පුළුවන්. බල්ලෙක් බුන්නකොට බයපත් වෙනවා. දුරකට ගහනකොට බයටපත් වෙනවා. එතකොට ඒක අද ඉන්න තරුණයෙකුට 90න් පස්සේ තරුණ වියටපත් වුණු ළමා වියටපත් වුණු කෙනෙකු ඒක නැති වෙන්න පුළුවන්. එතකොට ඒක තේරුම් ගන්න ඒ කාලේ සමාජයත් සම්බන්ධ වෙන්න ඕනේ. දැන් මේක අර මනෝවිශ්ලේෂණය කියලා එහෙම මනසටම ඇරුණු සංකල්පයක් නැහැ. දැන් මේක මෙහෙම කිව්වහම මේ පිළිබඳව අර ඉංග්‍රීසි වචන ලෙලවමින් කිසි කෙනෙකුට තේරෙන්නේ නැති වෙන්න දේවල් මේ පිළිබඳව නිකන් අර ස්වාමිත්වය ගත්ත පිරිසක් ඉන්නවා අපේ රටේ අවාසන. ඒ අය කුපිත වීමකටපත් වෙනවා. මොකද ඒගොල්ලන්ගේ අවිඥානයේ අර සැඟවිලා තියෙන්නේ මම මේ විෂය පිළිබඳ මෙහෙම තියනවා කියලා. නමුත් එහෙම නෑ දැන් ලෝකයේ පොත්පත් වෙබ්සයිට් මේවා ගැන පල්ලු යන්න ලියලා තියෙනවා. පල්ලු යන්න. එතකොට දැන් වෙලා තියෙන්නේ ඒක අරගෙන කොහොමද අපි ඇප්ලයි කරන්න කියන එක. ඉතින් ඒක මනෝවිශ්ලේෂණ විධික්‍රමය, විචාර ක්‍රමය හුඟක් වැදගත්. හැබැයි ඒක අපට ඕන විදියට අපට ඕනි දේවල් කරන්න බෑ. ඒක පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන කියන එක තමයි විශේෂයෙන් කියන්න ඕන. දැන් මම ඒකට තව අදහසක් එකතු කරන්න. සර් මනෝවිද්‍යාවයි මනෝවිශ්ලේෂණය කියන වචන දෙක කිව්වා. ඒ දෙක ඇත්තටම සංකල්ප දෙකක්. මනෝවිද්‍යාව කියන එකම නෙමෙයි මනෝවිශ්ලේෂණය කියන්නේ. ඒ දෙක කියලා මගේ අදහස. ඒක එහෙමයි කියලා ඒක දන්න පිරිස කියනවා. ඒක මෙහෙමයි දැන්. ඒක ඇත්තටම ඔය සමහර ටෙක්ස්ට් බුක් වල මනෝවිද්‍යාව කියන වචනේ ඕක මීට අවුරුදු 8කට විතර කලින් සමන් වික්‍රමාරච්චි මායාකර රාවි වාදයක් ඇති වුණා. එතෙන්දී යත් ගෙනාව අදහසක් නෑ. ඒක මම පෙන්නුවා ටෙක්ස්ට් බුක් ලියන අය මේක මනෝවිද්‍යාව කියන වචනේ යොදලා තියෙනවා. මනෝවිශ්ලේෂණය තමයි ගොඩක් යොදලා තියෙන්නේ. ඒක ඇත්ත. හැබැයි මේ වචනේ යොදලා තියෙනවා. ඒක නෑ කියන්න බෑ. මොකද ඒ හේතුව පස්සේක මනෝවිද්‍යාවම විශ්ලේෂණ වේදයක් විදියට අරගෙන යනකොටනේ මේක වෙන්නේ. ඉතින් ඒක දැන් කාලේ ටිකක් යොදන්නේ නැහැ. එතකොට දැන් ඇත්තටම කියනවා නම් ඒක එහෙම වුණා කියන්නකො. අපි නිකන් එහෙම හිතමු. හරි. එහෙම වුණා කියලා වුණත් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද අපි වචනවල එල්ලෙන එක සමහර තැන්වල ඒක එච්චර අර්ථයක් නැහැ. අදහස් දෙකක්ද අදහස් දෙකක්ද ඔබ කියන්නේ? නෑ හරි මනෝවිද්‍යාව හරි. මනෝවිද්‍යාව අපි කියන දන්නවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඉදිරිපත් කරලා තියෙනවා මනස කොටස් කරලා තියෙනවා එහෙම. ඒ ඔස්සේ වෙනම මේ සිද්ධාන්තය ඉදිරිපත් කරලා තියෙනවා ඒ වගේ දෙයක්. ඒ මනෝවිශ්ලේෂණාත්මක ਵਿਚාරය කියන එක ශාක් ලකාන්ගේ ජිජෙක් මෑතකදී දාර්ශනිකයෙක් මනෝවිශ්ලේෂණය සම්බන්ධව වගේම දේශපාලනය සම්බන්ධවත් ඊට පස්සේ ලංකාවේ නම් දීප්ති කුමාර ගුණරත්න වගේ පිරිස මේක තව මේ ඉදිරියට වර්ධනය කරනවා. මම කියන්නේ මට හිතෙන විදිහට මනෝවිශ්ලේෂණවාදී ਵਿਚාරය කියන එක අපිට සම්පූර්ණයෙන් බැහැර කරන්න බෑ. සාහිත්‍ය ਵਿਚාරය කියලා කියන්නේ මේක විතරයි කියලා. අපිට මේ මනෝවිශ්ලේෂණවාදී ਵਿਚාරය කියන එක මේ පැත්තකට කරන්න බෑ. දැන් අපි සෙල්ලිපි යුගයේ නෙමෙයි දැන් ඉන්නේ. දැන් ඉන්නේ යුගයත් එක්ක සාහිත්‍ය ਵਿਚාරෙත් දියුණු වෙන්න ඕනි කියන අදහස තමයි මගේ මම දරන මතය. ඒ අනුව මනෝවිශ්ලේෂණවාදී මනෝවිද්‍යාත්ව තව දියුණු වෙලා මනෝවිශ්ලේෂණයට කියලා තව ඩීප් සිද්ධාන්ත බිහි වෙලා මම කියන්නේ හැමෝටම ඒක සමහර කලාවට තේරෙන්නේ නැතුව ඇති ඔය මනෝවිශ්ලේෂණය කියන සමහරක් දැන් අපි ප්‍රාමාණිකයෝ නෙමෙයි ඒ ගැන අපි තාම ඉගෙන ගන්නවා. බයි ඒක වෙනම දැනුම් කලාපයක් මෙච්චර කාල ගලාගෙන ආව සාහිත්‍යයේ දිශානතිය අපි දන්නවා පැති කීපයකින් සම්දිස්ථාන බිහි කරනවා ලංකාවේ වගේම ලෝකේ. රෝමාන්තික විචාරය, ප්‍රායෝගික විචාරය, ඊට පස්සේ ඒ වගේ මාක්ස්වාදී විචාරය. දැන් මේ තව බලකණුවක් මනෝවිශ්ලේෂණවාදී විචාරය සහ දැන් තවදුරටත් ඒක දේශපාලනිකව එක වගේම දාර්ශනික පැත්තෙන් අදහස් එකතු වෙලා ඒක ඉදිරියට ගලා යමින් තියෙනවා. එතකොට මගේ අදහස තමයි මේ එහෙම ගත්තාම දැන් ඔය රචක පාඨක සාහිත්‍යකරුවාගේ නිරූපින ජීවිතය සමහර ලාවට එතන දර්පිත ජීවිතය වෙන්නට පුළුවන්. ඒතර කාල්පනික චරිත ස්වභාවයන් වෙන්න පුළුවන්. මෙහෙම විග්‍රහ කරලා ලියාගෙන අර දෝනාව ඇතුළට ගමන් කරනවා වගේ යනකොට විවිධ ධාරානුගතව මේ විසරණය වෙන්නට පුළුවන්, පැතිරෙන්නට පුළුවන්කම තියෙනවා. මෙහෙම කාරණයක් තියෙන දැන් මනෝවිශ්ලේෂණය කියන කාරණේදී දැන් ෆ්‍රොයිඩ් ගෙනාව අදහස් අංකවන සාහිත්‍ය විචාරයට යොදාගත්ත විදිහයි. එතකොට ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණ ක්‍රමය පසුව සමහර අය පිළිගත්තේ නැහැ ලකාන් වගේ.
ඒකට විරුද්ධ. ඇත්තටම උන් ඒකට සම්පූර්ණයෙන්ම පටහැන විදියට තමයි තර්ක කළේ. දැන් මේ කියන විදියට ඇත්තටම නිකන් අදහසක් එනවා මනෝවිශ්ලේෂණයේ නවීනයි මේ ඒක හරි භයානකයි. අර පැරණි නවීන ભેදයක් නැහැ ඇත්තටම. දැන් මනෝපුබ්බංග මාදම්මා මනෝසෙට්ටා මනෝමයා කියලා බුදුනුත් පටන් ගත්තා. එතකොට ඔහුගේත් මනෝවිශ්ලේෂණයක් නැහැ කියන්න බෑ. මොකද මනස කියන කාරණය අතීතයේ ශිෂ්ටාචාරයේ ඉඳන් විශාල ෆ්‍රොයිඩ්මට කලිනුත් මනස ගැන සෑහෙන මිනිස්සු කතා කරලා තියෙනවා. එතකොට හැබැයි ෆ්‍රොයිඩ් තමයි මේක කිසියම් ආකාරයක සයන්ස් එකක් බවට පත් කළේ. එතකොට දැන් ලංකාවේ මේ தත්ත්වය ඇත්තටම කතා කරේ මේ කියන්නේ මාටි වික්‍රමසිංහ ජී.බී. සේනානායක පමණක් නෙවෙයි සුගතමුනි ඥානසිරි වගේ මනෝලිංගික බොළඳතා සෝම්පාල් ජයවර්ධන වගේ මේ ඒ වගේ ගොඩක් අය මේ ෆ්‍රොයිඩ්ගේ තියරි සාකච්ඡා කරලා තියෙනවා. දැන් මෙතන ප්‍රශ්නය උනේ මේක ටිකක් අර අවධාරණාර්ථයෙන් ජනප්‍රියාර්ථයෙන් කතා කළේ මේ කියපු අය. ඇත්තට මේක අරගෙන ඉන්න ඕනේ මේක මනෝවිශ්ලේෂණය කරන්න ඕනේ. දැන් එහෙම ඒගොල්ලෝ කරපු දෙයක් තමයි අර අනික් විදියට බලපු දේවල් වලට පහර දීමට ඒගොල්ලෝ මේක යොදාගත්තා. එතකොට උනේ මොකද තරුණ පරම්පරාව තුල අදහසක් ඇතුණා අනික්ව පැරණි මේක නවීනයි කියලා. සාමාන්‍ය එහෙම ඇති වෙනවනේ. ඒක වරදකුත් නෙවෙයි. මම කියන්නේ නමුත් දැන් මේ ඔක්ස්ෆර්ඩ් ගයිඩ් බුක්ස් වගේ ඒවා ඉගෙන ගන්න අයට ඒ ප්‍රශ්නේ එන්නේ නැහැ. මොකද ඒගොල්ලොන්ට අර ඔක්කොම න්‍යායවල එක පිළිවෙලට තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් අපේ රටේ ඇත්තටම මේකේ ටිකක් නරක දෙයක්ුත් ගියා. මොකද මේ මනෝවිශ්ලේෂණවාදය කියන කාරණේ උඩට ගන්න ටිකක් වෙළඳ ප්‍රාග්ධනයකුත් ලෑස්ති වුණා. මොකද මේක ඇතුලේ අර සෙක්සුවල් රිලේෂන්ෂිප් වලට ගොඩක් තැන දෙනවා. එතකොට ඒක තරුණයෝ අතර ටිකක් ජනප්‍රිය වෙනවනේ කොහොමද? එතකොට ඒ ජනප්‍රිය වීමත් එක්ක කෘතියෙන් ජනප්‍රිය වෙනවා. එතකොට ඒ කෘතියෙන් ජනප්‍රිය වීමත් එක්ක අනික් දේවල් දිහා බලනකොට ඒවා නිකන් ඔඩ් වගේ නිකන් පැරණි වගේ දැනෙනවා. උදාහරණයක් ගම්පෙරළිය කියන්නකෝ. ඒක සෑහෙන හොඳ නව කතාවක්. නමුත් ගම්පෙරළියේ නැහැ ඇත්තටම මේ අභිරුචියෙන් වර්ණනා කරන්න පුළුවන් ලිංගික සම්බන්ධතා නැහැ. හැබැයි ඒක යටින් ගැඹුරින් ඒක තියෙනවා. නමුත් දැන් තරුණ වියේදී කෙනෙකුට ගම්පෙරළියට වඩා සයිමන් ගත්තේ ගමගේ නව කතාවක තියෙන අර ඒ වගේ අභිරුචියෙන් වර්ණනා කරන සම්බන්ධයක් උඩට එන්න පුළුවන්. එතකොට ඒක අර ඉන්න න්‍යායාචාර්යවරුයි ඒ අයයි වෙලෙන්දොයි මේක ගොදුරු බවට පත් කර ගන්නවා. එතකොට මේ තෙන්ට එන්න ටිකක් අර වයසින් පරිණත වෙන්න ඕනේ. එතකොට පොඩ්ඩක් බලනවා මේක මෙහෙමද? මේක ටිකක් මම හිතන්නේ වැදගත් කාරණයක්. ඔව් ඇත්ත. දැන් එතකොට මේ සමාජය එක්ක බැලුවයින් පස්සේ දැන් අපි මේ ෆ්‍රොයිඩියානු අදහස එක පැත්තකින් ආවයින් පස්සේ තව මැතිව් ආනෝල්ඩ් වගේ විචාරකයෝ පිළිගත්ත සදාචාරාත්මක චින්තනවාදය පිළිබඳව අපි තරමක් හොයා බලන්න උත්සාහ කළා. මම කැමති මේ සමාජය අනුවද සමාජයේ දේශපාලනය සමාජයේ ගමන් මඟ දැන් සමාජ විද්‍යාත්මකව බැලුවොත් එහෙම සමාජය දිහා නිර්මාණයක් දිහාත් එහෙම බලන්න පුළුවන්ද? එහෙම එහෙම බලන්න පුළුවන් කොටසක්. නමුත් ඒ මත පමණක් පදනම් වෙලා විචාර සිද්ධාන්ත මෙහෙවන්න පුළුවන්ද සමාජ විද්‍යාත්මකව? දෙමළ සමාජීය විචාරය දේශපාලනය වගේම සමාජය සම්බන්ධවත් ඒ කියන්නේ සමාජයේ කේවල මිනිහෙක්ව අර්ථකථනය කරනවා. යාගේ ආර්ථික මට්ටම අනුව යා මොන වගේ පන්තියකද ඉන්නේ ඉහළ මධ්‍යම පන්තියේද මේ ඉහළ පන්තියේද මධ්‍යම පන්තියේද පහළ පන්තියේද එයා දරන මේ ආර්ථිකවත්කම් මොනවද වගේ දේවල් එක්ක මිනිහව නියෝජනය කරන තැන ඉඳලා තමයි සමාජීය විද්‍යාව වගේ දෙයකින් අරක වෙනයි මේක වෙනයි ඒ දෙකම එකතු වෙලා සමාජීය විචාර ක්‍රමයක් ඇති වෙනවා. එතකොට ලංකාවේ නම් පරාක්‍රම කොඩිතුවක්කුත් නිර්මාණකරණයේදී දායක වෙනවා. ඊට පස්සේ විසුර වීර පහුකාලීනව සුචරිත ගම්ලත් මේක දියුණු කළ මාක්ස්වාදී විචාරය පැත්තට ගන්නවා. එතකොට මිනිසාව ලේඛකයාව නිර්මාණකරුවව පවා මේ විදිහට වර්ග කිරීමක් වෙනවා වෙන්න පුළුවන්. හැබැයි සමාජීය විද්‍යාත්මක විචාරණ සමාජීය විචාරයේදී කවුද ලියෝ තෝල්ස්තෝයි ලියලා තියෙනවා මේ කලාව යන කුමක්ද පොතේ මේ අර ඉහළ සහ පහළ විදියට මේ කුලීන සහ කුලහීන විදියට වර්ග කරනවායි කියලා මේ නිර්මාණ නැත්තම් මිනිස්සු බෙදෙන විදි.
එතකොට සමාජයේ ඉන්න මිනිස්සු කොහොමද මේ නිර්මාණයකින් කවියකින් නවකතාවකින් කෙටි කතාවකින් මිනිහා නැත්තම් මේ නිර්මාණය ඉදිරිපත් කරලා තියෙන විදිය අනුව කොහොමද මේ ਵਿਚාරය කරන්න කියන එක විස්තර කරන ක්‍රමයක් විදියට මම සලකන්නේ. මම හිතන්නේ චින්තකසට තව අඩු වැඩි ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකට දැන් අපි ගත්තොත් කාල් මාක්ස්, එතකොට මේ ෆෙඩරික් එන්ගල්ස්, V.I. ලෙනින්, එතකොට ලියොන් ට්‍රොස්කි වගේ කට්ටිය මේක මේ සමාජයේ මෙන්න මෙහෙමයි සමාජය තියෙන්න ඕන කියන අදහසේ එහෙම හිටියයින් පස්සේ මේ නිර්මාණයටත් මෙන්න මේකම තමයි පාදක වෙන්න ඕන කියලා එහෙම මතයක් ගේන එකද මේ සමාජ විද්‍යාත්මක ਵਿਚාරය කියලා අපි හඳුනගන්නේ. ඔව් දැන් අපි සමාජ විද්‍යාත්මකයේ අපි ඔය කියපු මේ දෙන්නම සාකච්ඡා කරපු කොටස අපි වැඩි වෙන්නේ මාක්ස්වාදයේ පැත්තට. නමුත් ඇත්තටම ඒක කොටසක්. ඒගොල්ලෝ පන්ති සමාජයේනේ ඒගොල්ලන්ගේ මූලික න්‍යාය උනේ. ඒතකොට මේ පන්ති සමාජයේ දිහා බලලා තමයි ඒක කාරණාව කතා කළේ. හැබැයි දැන් එතනින් එහාට තව ගියොත් මැක්ස් වෙබර් වගේ කෙනෙක් ජර්මන් සමාජ විද්‍යාඥයෙක් මාක්ස් සමාන්තරව හිටපු ඔහුගේ පන්තියට වඩා ඔහු බැලුවේ පෙළැන්තිය තත්ත්වය සහ ආගම. කොහොමද දැන් කෙනෙක්ගේ චරිතය ඔහු රෝමානු කතෝලිකයෙක් වීම සහ රෙපරමාදු කෙනෙක් වීම නිසා ඔහුගේ රුචිකත්වයන් වෙනස් වෙනවද? ඔහු ජීවත් වෙන විදිය වෙනස් වෙනවද? ඒතකොට ඒ වගේ සාධකත් අපිට යම් ආකාරයකට බලන්න පුළුවන්. ඒ කියන්නේ පන්ති සාධකයේ තමයි හුඟක් මුලට ආවේ මාක්ස්වාදී. නමුත් සමාජීය මානයන්ගෙන් බලනකොට කිසියම් තත්වයකද ඊට පස්සේ අපිට තව බලන්න පුළුවන් දෙයක් තමයි දැන් පශ්චාත් නූතන වාදයට සාපේක්ෂව මතුණු ඒ සමාන්තර ධාරාවක්නේ මාක්ස්වාදී නව ධාරාවල් ඔය අන්තෝනියෝ ග්‍රාම්ෂි වගේ. ඒතකොට ඒගොල්ලෝ හුඟක් බැලුවෙත් ඇත්ත වශයෙන්ම මේ පන්තියට වඩා ඒ සංස්කෘතිය පැත්තෙන් මිනිහෙක්ගේ මතවාදය කොහොමද ගොඩනගන්නේ? ඒ කියන්නේ දැන් ලංකාවේ ගත්තොත් එක පළාතක මිනිස්සු කැමති රුචිකත්වය නෙවෙයි තවත් පළාතක මිනිස්සු කැමති වෙන. එක පැත්තක මිනිස්සු අහන සින්දු නෙවෙයි තවත් පැත්තක මිනිස්සු අහන්නේ. එහෙම වෙන්නේ කොහොමද? අන්න ඒවත් සමාජීය සාධක අතර ටිකක් වැදගත්. ඒ කියන්නේ මේ සාහිත්‍ය කෘතිය සහ සමාජය අතර සංවාදයේද මෙතන මතුවලා ඉන්නේ. පැහැදිලි. ඔව්. එතකොට දැන් අපි තවත් කොටසකට ආවොත් දැන් කෘතියක ආවේනික ස්වરૂපය, කෘතියේ සිරුරු හැඩය කියලා අපි ගත්තොත් එහෙම මේ එහි ආවේනික ස්වરૂපය මත පදනම් වෙලා අනිත් සියල්ල බැහැර කරලා මේ ආකෘතිය මත පදනම් වෙලා ਵਿਚාරයට හැඩ රටාවක් හදන්නේ කොහොමද? දැන් ආකෘතික වාදය කියලා එකක් සාහිත්‍ය ෆෝමලිසම් කියලා ඇවිල්ලා තියෙනවා. දැන් මේකත් වාග් විද්‍යාව පැත්තෙන් තමයි මූලික වශයෙන් ආවේ. විශේෂයෙන්ම රුසියානු ගුරුකුලයක්ම තිබුණ ආකෘතික. ඒ කියන්නේ ඒ අය සාහිත්‍ය කෘතියක මූලිකත්වය දෙන්නේ ආකෘතියට. දැන් ඒ කියන්නේ මේ උගත් සංකල්ප නීති රීති සියල්ල බැහැර කරලා ආකෘතිය මත පදනම්. විශේෂයෙන්ම කන්ටෙන්ට් එක අන්තර්ගතයට වඩා ඒගොල්ලෝ හිතන්නේ ආකෘතිය තමයි මුලට එන්න ඕනි කියලා. එතකොට දැන් ආකෘතිය මුලට එන්න ඕනි කියන එක කණ්ඩායම. තව පිරිසක් ඉන්නවා ආකෘතියයි අන්තර්ගතය අතර දැන් ඒක යථාර්ථවාදී එහෙම ගැඹුරු සංකල්පය එහෙම වෙනස්ව දකින්න බෑ. ඒ කියන්නේ දෙක අවියෝජනීයයි. දැන් එහෙම වෙනස් වෙන්න බෑ. එතකොට ආකෘතිය තීන්දුව වෙන්නේ අන්තර්ගතයෙන්. මම මොකද්ද ලියන්නේ කියලා හිතනකොට what we write කියන එකෙන් තමයි how we write කියන එක how I write. what I write කියන එකෙන් තමයි how I write තියෙන්නේ. දැන් අතන වෙන්නේ ඒකේ අනිත් පැත්ත. එතකොට දැන් ඔය කාරණා දිගින් දිගටම ඇවිල්ලා තියෙනවා. දැන් ඔය ව්‍යුහවාදී වගේ එකකට එනකොට හුඟක් මං කියවනේ ඔය ස්ට්‍රක්චර්ස් ආකෘතිය පිළිබඳ බෙහෙවින්ම අවධානය මූලික අවධානය ඒගොල්ලෝ කියන්නේ ඇත්තේ ආකෘතියම තමයි. අන්තර්ගතයක් නැති තරම්. එතකොට ඒ ආකෘතියටම තමයි මුල් තැන දෙන්නේ. එතකොට අර්ථ කියලා දෙයක් නිෂ්පාදනය වෙන්නේ ආකෘතිය ප්‍රාථමිකයි මූලිකයි. එතකොට එහෙම තියනවා. දැන් සමහර වෙලාවට දැන් අජිත් තිලකසේන වරක් එයා කියපු එකක් තමයි මේ එයා සාකච්ඡාවකදී මට කියන්න දෙයක් නැහැ. කියන විදියක් විතරයි තියෙන්නේ. අන්න දැන් ආකෘතිවාදය පරමව එයාගේ එක යුගයක් මුල් යුගයේ එයා කියලා තියෙනවා මට කියන්න දෙයක් නැහැ. මට කියන විදියක් විතරයි තියෙන්නේ. දැන් මේක හුඟක් ඔය ලංකාවේ ව්‍යුහවාදයට ගිය අය
හුඟක් කැමති වුණා තැනක්. එතකොට දැන් ඒ විදිහට ඇවිල්ලා තියෙනවා. එතකොට රුසියාව ඇතුලේ මේක තව ගුරුකුලයක් විදිහට තිබුණා. පස්සේ ව්‍යුහවාදය වෙලා මේක බටහිර තවත් රූපයකින් ඒක වර්ධනය වුණා. විශේෂයෙන් ඔය මානව විද්‍යාව පිළිබඳ ලෙවි ස්ට්‍රවුස් කියලා කෙනෙක් හිටියා. ඔහු සමාජයේ ආකෘති විශ්ලේෂණය කළා. ඒකට මුල්ුණේ ඇත්තටම ඔය සොසිය කියන කෙනා භාෂාව දිහා බලපු විදිය. ඔහු ඒ භාෂාව දිහා බලපු විදිය පැරණි වාග්විද්‍යාඥයෝ භාෂාව දිහා බැලුවේ ඒකේ නිරුක්ති කතනය කියන්නේ වචනේ අර්ථය පිටිපස්සෙන් පිටිපස්ස. එයා බැලුවා මේ වචනයක් කොහොමද සමාජය තුළ දිග ඇදිලා තියෙන්නේ. දැන් හොඟා පශ්චාත් නූතන මතවාද වලට මුල්ුණේ මේ සොසියර්ගේ ඒ විග්‍රහය. කියන්නේ ඒක හරස් අතට සමාජයේ විවිධ අර්ථ නංගන්නේ කොහොමද? ඒතකොට ඒක කෙලින්ම මානව විද්‍යාවට ගන්නවා මේ ලෙවි ස්ට්‍රවුස් කියන කෙනා. ඔහු දකිනවා දැන් ඕක එරික් කිලප්පාරච්චි ඔහුගේ මීපැණිසා අලු වගේ පොතක පෙරවදන විග්‍රහ කරනවා. දැන් ගෝත්‍රික සමාජයක මීපැණි සහ අලු කියන රූපක දෙකෙන් මොකද්ද හැඟවෙන්නේ? ඒ සමාජයේ සංකේත කේත පද්ධතිය. එතකොට ඔය විදිහට ඕක රෝලන් බාත් තවදුරටත් අරගෙන එනවා සාහිත්‍ය කෘති විනිශ්චය කරලා. ඇත්තට මේක ටිකක් සංකීර්ණ එකිනෙකා දිගින් දිගට ගිය ක්‍රියාවලියක්. එතකොට ආකෘතිවාදෙත් ඔයක ඇතුලේ නැවත සකස් වෙලා තියෙනවා. ඔව් දැන් අතරම දැන් අපි එකතු කරන ආකෘති සකීපකට එකඟයි වගේම මේ දැන් මතයක් තියෙනවා ආකෘතිය නෙමෙයි නිර්මාණයක වැදගත් වෙන විචාරකත් පවා ආකෘතිය මේ වැදගත් වෙන්නේ අන්තර්ගතය කියලා. ඇත්තටම මේක සාධනීය නැහැ. ඒ කියන්නේ ආකෘතිය කියලා කියන්නේ ෆවුන්ඩේෂන් එකක් අන්තර්ගතයකට දාන ටික හරියට භාජනයක්. භාජනයේ ආකෘතිය නම් මේකට දාන මොන හරි වතුර හරි ඒ ලික්විඩ් එක තමයි ඒ අන්තර්ගතය බවට පත් වෙන්නේ. ඒකට නිර්මාණයක අන්තර්ගතයේ කොච්චර ලස්සන කරලා කොච්චර ආටෝප දාලා හැදුවත් සමහර වෙලාවට ආකෘතිය මත තීරණය වෙනවා පාඨකයාට ඒක යන විදිය සහ නැති විදිය. උදාහරණයක් විදියට අපි කාව්‍ය පැත්තෙන් ගත්තොත් එහෙම මුල් කාලේ ලංකාවේ චිරන්තන පද්‍ය සාහිත්‍යයේ තිබුණ කවි මේ සමහරක් ගීත දෙපද ගීත ඊට පස්සේ සිව්පද හරියට මේ කොටු සම්පත ඍජුකෝණාශ්‍ර කොටු තමයි ආකෘතිය විදියට තිබේ. ඕක දැකලා එකම ටික කියවලා ඊට පස්සේ එක පැත්තකින් සීමා වෙනවනේ අර පෙදෙන් බුදු සිරිත කියන එකෙන්. එතකොට බුදු චරිතය විතරයි ගන්න පුළුවන්. ඒක එක පැත්තකින් අන්තර්ගතයට සීමා දාලා තියෙනවා. වගේම ආකෘතියටත් ඔන්න ඒගොල්ලොම සීමා පනවගෙන තිබ්බා මේ රිජු කොනාශ විතරයි තිබුණේ. ඒක පස්සේ කාලෙදිම ටික ටික ඔන්න වෙනස් වෙන පටන් ගන්නවා. මේ එකම කවිය අනික් පැත්ත ගහලා ඊට පස්සේ කවුසිලුමිනේ එකම අකුරෙන් තනි අකුරෙන් විතරක් කවිය ලියනවා. ඊට පස්සේ අර ගජමන් ඕනේ කයිවල එහෙම මේ පද තුනයි අන්තිම පේලිය ටිකක් ඈඩ් කරලා ලියනවා අර සමුද්‍රාශ්‍ර කොටස කඩන්න ඒ ආකෘතිය කඩන්න. ඊට පස්සේ නිසදස් වලට එද්දී ගද්දයටත් බද්දයටත් අතර වෙන නිබන්ධන විශේෂයක් විදියට කඩ වාක්‍යයක් විදියට කඩ ලියනවා මේ ඒ කවි ආකෘතිය හදන විදිහට. නිදහස් කවි වලට එද්දී ඒ සියල්ල වෙනස් වෙලා ආකෘතිය නිදහස් මත් තත්ත්වයක පිහිටනවා. ඊට පස්සේ සංකල්ප නැත්තම් අපි කියන සංයුක්ත කවි වලටදී මේ ආකෘතියක් නැති තරම් මේ හිස් පිටුවක තිතක් තියලා ඒක තමයි කවිය. හිස් පිටුවක අකුරු කීපයක් උඩින් පල්ලෙහාට වැగిරෙනවා වගේ ඒක තමයි කවිය. ඒකට ආකෘතිය බලපාන්නේ නැත්තේ නැහැ. ආකෘතිය තමයි සමහරකට අන්තර්ගතයට වඩා බලපානවා. ආකෘතිය අපි හිතනවා නම් ආකෘතිය මේ වැදගත් නැහැ. ඇතුළත අන්තර්ගතය විතරයි වැදගත් කියලා ඒක එහෙම නොවුණු තැන ගොඩක් සාහිත්‍ය ඉතිහාසයේ දකින්න හම්බ වෙනවා. හොඳයි. අපි දැන් සදාචාරාත්මක විචාරය පිළිබඳව යම් අදහසක් හොයාගත්තා. මනෝවිද්‍යාත්මක විචාරය පිළිබඳව කතා කළා. සමාජ විද්‍යාත්මක විචාරය පිළිබඳව කතා කරා. එතකොට ආකෘතික විචාරය පිළිබඳව කතා කරා. මේ විචාර විධික්‍රම පිළිබඳව අවධානය යොමු කරමින් අපි යන සාකච්ඡාවේ විරාමයකට ගිහින් අපි ඇවිත් අවසන් වටේ මීළඟ කතා බහට එකතු වෙමු. අද අපි ලිවිසර ප්‍රේමයේදී සාකච්ඡා කරමින් ඉන්නේ විචාර පිළිබඳව. අපි දන්නවා නිර්මාණයක් රස විඳිනකොට නිර්මාණය රස විඳීමෙන් එහා එය විග්‍රහ කරන්න විචාරකයා යොදා ගන්න විවිධ උපක්‍රම විධික්‍රම තියෙනවා. න්‍යාය ධර්ම තිබෙනවා. මේ විචාර න්‍යාය මත පදනම් වෙලා නිර්මාණයක් කියවන්නට පුළුවන් කියන මතය තියෙනවා. එහෙම නැත්නම් නිදහසේ නිර්මාණයක් රස විඳින්න පුළුවන් කියන අදහස සමාජයේ තිබෙනවා. ඉතින් අපි අද උත්සාහ කරන්නේ මේ විචාර විධික්‍රම පිළිබඳව යම් අවබෝධයක් ඔබට ළඟා කර දෙන්නට. ඒ සඳහා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා කැලණි විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චින්තක රණසිංහ මහත්මයා සහ ඩිල්ෂානි චතුරිකා දාබරේ. අපි හොයමින් කතා කරමින් ඉන්නකොට දැන් ප්‍රායෝගික භාවිතාවේදී දැන් ප්‍රායෝගික විචාරය කියලා එකක් අපිට
නිරන්තරයෙන් හමු වෙනවා මේ හරි නිර්මාණයක් දිහා බැලුවාම මේ ප්‍රායෝගිකව දිහා බලන්න. නිර්මාණයේ මේ සීමාවන් පිළිබඳව කතා බහ කරනකොට මහා පොළොවේ ඉඳලා කතා කරන්නේ. එහෙම කියලා කියන වෙලාවල් තියෙනවා. මේ ප්‍රායෝගික ਵਿਚාරය කියලා කියන කොටසට අපි ගමන් කළොත් අපිට මොන වගේ අදහසක්ද හොයාගන්න පුළුවන්? මේක ප්‍රායෝගික විචාරය කියලා මේ අයියේ රිචඩ්ස් තමයි මුලින්ම හඳුන්වා දෙන්නේ. එතකොට එම්.ජී. සිරිමාන්න වගේ කෙනෙක් ලංකා විචාරකයෙක් එයා භාවිත විචාරය කියලා නම් කරනවා. මෙතනදී මූලිකව පටිතයට නැත්නම් නිර්මාණයකදී අන්තර්ගතය නැත්නම් පටිතය කෙරෙහි මූලික අවධානය යොමු කරලා විචාරය කරන එකක් තමයි කරන්නේ. එතකොට අර බාහිරව ඉතිහාසය, ඒ කාලේ යුගය, කතුවරයා මේ උපාධි ලබා ගත්ත කෙනෙක්ද නැද්ද, ඒ වගේ දෙයක් ගැන අවධානය යොමු කරන්නේ නැතුව පටිතය ඇතුළට ගිහිල්ලා ඒකේ ඇතුලෙන් මේ තව කොටස් එකතු කරලා හොයාගන්න එකක් තමයි භාවිත විචාරය නැත්නම් ප්‍රායෝගික විචාරය කතා කරන්නේ. ඔව් දැන් ඇත්තටම මේ දැන් 1929 වගේ කාලේ ඔය අයියේ රිචඩ්සන් මහත්මයා රචනා කරන ප්‍රැක්ටිකල් ක්‍රිටිසිසම් කියන ග්‍රන්ථය මත පදනම් වෙලා තමයි මේ ලෝකෙ මේ විචාර කලාව ඔබ කියපු විදිහට ගමන් කරනවා කියලා කියන්නේ. දැන් ගොඩක් කරන්නේ මේ කවියෝ අත නේද මේ ක්‍රමවේදය වැඩිපුර භාවිතා වෙන්න පටන් ගත්තේ. කවියෝ කාව්‍ය විචාරයේද වැඩිපුර අවස්ථාවක් ලැබෙන්නේ මේ සඳහා. මෙහෙමයි දැන් ඒක කාව්‍ය වගේම නවකතා වගේවටත් ගියා. අපිට ඒක තේරුම් ගන්න පුළුවන් කාරණයක් තමයි මේ ඔක්ස්ෆර්ඩ් සරසවිය වගේ තැනකින් තමයි මේක හුඟක් පිපිරිලා එන්නේ. එතකොට මේ කේම්බ්‍රිජ් බලපෑම ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් බලපෑම තියෙනවා කේම්බ්‍රිජ් සරසවියේ. එතකොට මූලික වශයෙන්ම දැන් 19 වන සියවස වෙනකොට මේ විශ්වවිද්‍යාලවල තිබුණේ ඉංග්‍රීසි භාෂාව අධ්‍යයනය කිරීම තමයි හුඟක් ආධිපත්‍යයට ලක් වෙලා තිබුණේ. දැන් ලංකාවේ අර පාලි සංස්කෘත භාෂා අධ්‍යයනය කළා වගේ සාහිත්‍ය කෘතීන් රසය විනිශ්චය කරන විදිහට එහෙම නැත්නම් ඒවැ ඉහළ පහළ භාවය විනිශ්චය කරන විදිහට විනිශ්චය වුණේ නැහැ. ඔවුන් කලේ මේකේ ග්‍රැම නිවැරදිද, ව්‍යාකරණය නිවැරදිද, පද බෙදුම නිවැරදිද, උක්තාක්‍යාතේ නිවැරදිද, ඊගාවට පැරණි ලැටින් භාෂාවෙන් තියෙන එක මේකේ හරියට කියවිලා තියෙද මේ වගේ සම්භාව්‍ය කෘති අධ්‍යයනය කිරීම නිසා සමකාලීනව ලියවුණු කාව්‍ය, නවකතා, කෙටි කතා අධ්‍යයනය කළේ නැහැ. ඒකට කේම්බ්‍රිජ් මේ සරසවියේ මේ එෆ්.ආර්. ලීවිස් සහ අයියේ රිචඩ්ස්ගේ බලපෑම තියෙන්නේ ඒගොල්ලෝ මේ නූතන සාහිත්‍ය අධ්‍යයනය කිරීම පිළිබඳ අංශය ගොඩනැගීම සහ ඒකට අනුබද්ධව තමයි මේ භාවිත නැත්තම් ප්‍රායෝගික ප්‍රැක්ටිකල් ක්‍රිටිසිසම් කියන ධාරාව ගොඩනගන්නේ. එතකොට ඔහු ඇත්තටම මේ ග්‍රේට් ට්‍රැඩිෂන් කියලා පොතක් ලියනවා මේ එෆ්.ආර්. ලීවිස්. දැන් මේ ග්‍රේට් ට්‍රැඩිෂන් කියන පොතෙන් ඔහු අදහස් කරන්නේ ඉංග්‍රීසි නවකතාවේ මූලික කතුවරු කීප දෙනෙක් කරා මෙන්න මේ අය තමයි මහා සම්ප්‍රදායට අයිති වෙන්නේ. අනික් අය අයිති වෙන්නේ නැහැ. කිසියම් වර්ගීකරණයක් කරලා එතන කිසියම් ආකාරයක අර සාහිත්‍ය ඉතිහාසය තුල මහා සම්ප්‍රදාය මොකක්ද? චූල සම්ප්‍රදාය මොකක්ද කියලා බෙදීමකට ලක් කරනවා. එතකොට කවිය පැත්තෙන් ගත්තහම ගොඩක් මේ සමාජයත් එක්ක දැන් ප්‍රායෝගික විචාරයේ බෙහෙවින්ම ඒගොල්ලෝ ස්ක්‍රූට්නි කියලා සංගරාවක් පළ කරන අවුරුදු ගාණක් මේ විචාර කලාව මුල් කරගෙන ඒ නොඑක් නිර්මාණ විචාරය කරන්න. The relationship of journalism to literature. ඒ කියන්නේ ජනමාධ්‍යවේදයේ සාහිත්‍යයේ අතර සම්බන්ධය මොකක්ද කියන එක තමයි එෆ්.ආර්. ලීවිස්ගේ ආචාර්ය උපාධි නිබන්ධනයේ මාතෘකාව වෙන්නේ. අර මහජන තලයට ගිහිල්ලා කොහොමද කෘතියක් විනිශ්චය කරන්නේ. හැබැයි ඒගොල්ලෝ අර කිව්වා වගේ මීට පෙර මේ කෘති විනිශ්චය කළේ ඒ කතුවරයාගේ ගැන විස්තරය. ඔහුගේ පසුබිම. එහෙම නැත්නම් ඒ කෘතිය ගොඩනැගුණු ආකාරය, සමාජය, පෙළපත, ඒ ආයතන මොනවද? ඒ ටික වෙනුවට කෘතියේ අර්ථයට පිටින් කිසිවක් නැත. අර්ථය මුල් කරගෙන, ඒ අර්ථය විනිශ්චය කරන්නේ පිටුවේ තියෙන දේවල් මුල් කරගෙන තමයි මේ භාවිත විචාරය ඇති කරන්නේ. ඇත්තටම දැන් ලංකාව තුල උනත් එම්.ජී. සිරිමාන්න මහත්මයා භාවිත විචාරය සහ විචාර මාර්ග සංසන්දනය කියලා පොත් දෙකක් මේ මතවාදයේ අරගෙන ඉන්න ලියනවා. ඊගාවට මේ මතවාදයේ පිහිටලා දැන් ඔබට මේ පැත්තෙන් බැලුවාම පේන සාහිත්‍ය හා විචාර කලාව පොත ධර්මසිරි ඒකනායක ගොඩාක් වැදගත් විචාරකයෙක් සංස්කෘති සංග්‍රහයේ හිටපු එතුමත් මෙන්න මේ විචාර කලාවෙන් විශාල වශයෙන් ආభాෂය ලැබලා තමයි මේ විචාර කලාවේ විචාරයේ නිරත වෙන්නේ. ඉතින් අපි දන්නවා ලංකාව තුල
දැන් රංජනී ඔබේසේකර මහත්මිය කියනවා එයාගේ සිංහල රයිටින් and the new critic කියන පොතේ දැන් මේ කාලේ තවත් ප්‍රායෝගික විචාර ගුරුකුලයට ටිකක් සම්බන්ධ ඒත් ප්‍රායෝගික විචාර ගුරුකුලයේ මත එහෙමම නොපිළිගන්න ප්‍රසිද්ධ විචාරකයෙක් සහ කවියෙක් හිටියා T.S. එලියට් එංගලන්තේ. එතකොට මාර්ටින් වික්‍රමසිංහයන් අනුගමනය කළේ T.S. එලියට්ගේ ක්‍රමවේදය එදිරිවීර සරච්චන්ද්‍රයන් අනුගමනය කළේ අයියේ රිචඩ්ස්ගේ ක්‍රමවේදය කියලා ඔබේසේකර මහත්මිය ප්‍රකට විචාරිකාවක් සිංහල රයිටින් and the new critic කියලා එතුමියගේ ආචාර්ය පාදිනි බන්ධනී කොටසක් පළ කරලා තියෙන 1974 ඒ පොතේ කියනවා. එතකොට මේ විදිහට අපි බලන්න ඕන ප්‍රායෝගික විචාරය විශාල වශයෙන් සිංහල සාහිත්‍ය මත බලපෑම් ඇති කරපු විචාරයක්. හැබැයි ඒක අර පශ්චාත්මතවාදගත විචාරයට වඩා ආකෘතිය සහ අන්තර්ගතය අතර සමவாய. දැන් ඒ කියන්නේ ආකෘතිය වෙනමත් අන්තර්ගතය වෙනමත් ගැනීම ගැන අදහසක් එතන නැහැ. ආකෘතිය සහ අන්තර්ගතය කඩන්න බෑ. දැන් ඉන්න එකත් අපි පොඩ්ඩක් තේරුම් ගන්න. මාක්ස්වාදී විචාර ක්‍රමයක් එහෙම එකක්. ඒ කියන්නේ මේ දෙක කඩලා වෙන වෙනම ගන්න පුළුවන් කියලා ඒගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ අන්තර්ගතයෙන් ආකෘතියත් ආකෘතියෙන් අන්තර්ගතයත් අවියෝජනීයව සිද්ධ වෙනවා කියන එක. එතකොට ඒ වගේම කතුවරයාගේ අභිප්‍රාය ගැන ඒගොල්ලෝ හුඟක් හිතනවා. මේ කෘතියේ අභිප්‍රාය කුමක්ද? ඒ අභිප්‍රාය සාධනය කර ගැනීම සඳහා මොන විධික්‍රමද අනුගමනය කරලා තියෙන්නේ. ඔන්න වගේ සාකච්ඡාවක තමයි ප්‍රැක්ටිකල් ක්‍රිටිසිසම් තිබුණේ කියලා අපිට පෙන්නලා දෙන්න. දැන් අතර තියෙනවා මේ භාවිත විචාරය පිළිබඳව පොතක්. ඒක තමයි සිරිමාන මහත්තයාගේ පොත. මෙතන මේ භාවිත විචාරය කියලා සිරිමාන මහත්මයා පොතක් මම මේ පොත් කීපයක් හඳුන්වා දෙන්නට හැදුවේ. මොකද විශේෂයෙන්ම විචාරය පිළිබඳව අධ්‍යයනය කරන කෙනෙකුට තාම වැදගත් මේ කෘති පිළිබඳව සොයා බැලීම, රසවාදය සහ විචාරය. ඒ වගේම තව බොහෝ තොරතුරු මෙහි තියෙනවා මේ විචාර පිළිබඳව අදහස, රසවාදයේ විචාරය, විවිධාර්ථ, පදයේදුම, වදන් චිත්‍රය සහ සංකේතය, රිද්මය, කවියක් සාර්ථක වෙන්නේ කොහොමද, මේ ආදී වූ විචාර තොරතුරු. ඒ වගේම සාහිත්‍ය විචාර විත්ති පිළිබඳව අදහසක් හොයාගන්න පුළුවන් ධර්මපාල විත්තිසිංහ මහත්මයාගේ. ඒ වගේම ලීව්ස්, රොනල්ඩ් හයිමන්, සාහිත්‍ය සේවනය, පුස්සැල්ලෑවේ ඥානරත්න හිමි, සාහිත්‍ය භෞතිකවාදී අධ්‍යයනයක් පියසීලි විජේගුණසිංහ. එතකොට ඓතිහාසික භෞතිකවාදය හා කලාව මහාචාර්ය සුචරිත ගම්ලත්, නිර්මාණය හා විචාරය මහාචාර්ය විමල් දිසානායක, නාට්‍ය හා රංග කලා ප්‍රවේශය ආනන්ද අමරසිරි මහත්මයාගේ පරිවර්තනය. ඔව්. එතකොට සාහිත්‍ය යන කුමක්ද? මේ ආදී වූ විවිධ පොතපත මෙහි තියෙනවා. කවිය විචාරය හා රස විඳීම ඔබතුමන්ගේ අධිකාචාර්ය චින්තක රණසිංහයන්ගේ පොත. නූතන සිංහල සාහිත්‍ය විචාරය මාක්ස්වාදී අධ්‍යයනයක් පියසීලි විජේගුණසිංහ, භාෂාවක රටා සමුදාය ජේ.බී. දිසානායක. එතකොට enabling tradition මහාචාර්ය විමල් දිසානායකයන්ගේ for සිංහල cultural intellectuals කියන කෘතිය. ඒකම සාහිත්‍ය හා විචාර කලාව ඒ කෘතියත් අපි අසට අරගෙන බලමු. මේ ධර්මසිරි ඒකනායක මහත්මයාගේ තාම වටින විචාර කෘති ලංකාවේ පළ වෙලා තිබෙනවා. නවකතා වාදේ, තව බොහෝ තොරතුරු සහ පොතපත හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙනවා. මොකද මේ හඳුන්වා දීම සිද්ධ කරන්නේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මම විචාර කලාව පිළිබඳව කියවන්න ඕන පතපොත මොනවද? විචාර කලාව පිළිබඳව මම හොයාගෙන යන්න ඕන කොහොමද? මට ඒ පිළිබඳව වැඩිදුර අධ්‍යයනය අවශ්‍යයි. ඉතින් එහෙම වුණයින් පස්සේ ඔබට අවශ්‍ය කරන කෘති පිළිබඳව යම් හඳුන්වා දීමක් තමයි සිද්ධ කළේ. මොකද මේ පිළිබඳව ඊතරම් සංවාද සාකච්ඡා මතුවන්නේ නැති නිසා මට හිතුණා ඒ පිළිබඳව ටිකක් හොයලා බලන්න. අපි අවසාන වශයෙන් ගත්තයින් පස්සේ මේ දැන් අපි මාක්ස්වාදී විචාරය, නූතනවාදී විචාරය, පශ්චාත් නූතනවාදී විචාරය මෙහෙම මේ යුගවලට දාලා ආකෘති වලට දාලා විචාරය පිළිබඳව අධ්‍යයනය කරන්න පුළුවන්කම තිබෙනවා. ඇයි විචාරය පිළිබඳව යම් කිසි කෙනෙක් සොයා බැලිය යුත්තේ? විචාර කලාව මේ ඇයි කෙනෙක් ඉගෙන ගන්නට ඕන? විශේෂයෙන් අධ්‍යයනකාරී දෙන කෙනෙක් සහ නිර්මාණ රස විඳින කෙනෙක්. මේ දෙදෙනාටම විචාර කලාව කෙනෙක් අවශ්‍ය වන්නේ ඇයි? මෙතන අලුත් දැනුම හොයාගෙන යන්න වගේම තමන්ගේ දැනුම අර අලුත් දැනුමත් එක්ක ගට්ටලා මතයක් ඇති කරන්න. කියන්නේ
විචාර අපිට නිර්මාණ විතරක් ලෝකේ තිබුණා නම්, ඒ කියන්නේ පොත විතරක් පළ වෙලා තිබුණා නම් විචාරයක් ඒකේ සිද්ධ වුණේ නැහැ කියලා හිතමුකෝ. අතීතයේ ඉඳන් මේ දක්වා විචාරයක් තිබුණේ නැහැ කියලා අපිට හිතුනොත් එහෙම මේ පළවෙන පොත් සම්බන්ධයෙන් අපිට උනන්දුවක්වත් එහෙම නැත්නම් අලුත් දැනුමක් හොයායන්නේ නැතුව අපිට අර ගුහාවෙම ඉන්න තිබුණා. මේ පොත විතරක් නම් තිබුණේ, නිර්මාණය විතරක් නම් තිබුණේ. හැබැයි විචාරය ආව හින්දා එක විචාරකයෙක් තමන්ගේ අදහස් ඉදිරිපත් කළාම ඒකට විරුද්ධ කෙනෙක් තවත් ඊට අමතර තව විචාරයක් ඉදිරිපත් කරනවා. එතකොට දැන් ඔය වාද කරන කලාව, විචාර වලින් වාද කරන කලාව පුවත්පත්වල තිබුණ මෑතක් වෙනකන්. ඊට පස්සේ සාහිත්‍ය පිටුත් වැහිලා ගියා. දැන් නූතනයේ වෙද්දී එහෙම වාද කරන විචාර කලාවක් නැති තරම්. Facebook එකට එහෙම මොකක් හරි සටහනක් යොදනවා එච්චරයි. හැබැයි අපි පුවත්පත් වලින් ඒ විචාර කලා එන වාදයක් වෙච්ච කාලේ, වාද ඇති වෙච්ච කාලේ මීට වඩා මේ උද්‍යෝගයක්, දැනුම කෙරෙහි පිපාසයක්, හොයාගෙන යන්න තියෙන ආසාවක්, අලුත් පොත් හොයන බවක් දකින්න ලැබුණා. එතකොට විචාරය කියන එක මේ අපිට නිර්මාණයක් විතරක් තිබ්බා නම්, විචාරය කියන එක අපිට ඒ ගැන අලුතෙන් හිතන දෙයක් හරි අලුත් අදහසක් ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා මම හිතන්නේ. විචාරය අවශ්‍යයි. එතකොට විචාර කලාව ඉදිරියට අරගෙන යන්න නැත්නම් ඒ කෙරෙහි යොමු වෙන අයට පුළුවන් මුල සිටම අවසානයේ දක්වා හැම විචාර පොතක්ම කියවන්න අවශ්‍යයි කියලා නෙමෙයි කියන්නේ. මේ ප්‍රධාන සම්දිස්ථාන සහ විචාරකයෝ ඉන්නවා අපිට අවධානය යොමු කරන්න අවශ්‍ය. උදාහරණයක් විදිහට මාර්ටින් වික්‍රමසිංහගේ අපි දන්න විචාර පොත් වගේම එච්චර ප්‍රසිද්ධියටපත් වෙලා නැති මේ හැංගිලා තියෙන පොත්, නැත්නම් එක ජනප්‍රියතලයට ආවේ නැති පොත් තියෙනවා. අපිට පුළුවන් ඒ වයින් පටන් ගන්න. මාර්ටින් වික්‍රමසිංහ රුසියන් සාහිත්‍ය සහ බුදුදහම ජාතක කතා සම්බන්ධයෙන් පොතක් ලියලා තිනවා. ඉංග්‍රීසි ලිපි එකතුවක් අතිශය වැදගත් කාරණා තියෙනවා. ජී.බී. සේනානායක, ගුණදාස අමරසේකරගේ කෙටි සහ සමහර වෙලාවට වැදගත්ම විචාර ග්‍රන්ථ තියෙනවා. ඇත්තටම නිර්මාණ පොත් ගැන අපි කියවන තරම් ගොඩක් වෙලාවට විචාර පොත් ගැන කියවෙන්නේ නැති තරම්. එතන ඒවා අවශ්‍යයි හදාරන්න. ඒ වගේම පෙරදිග ලංකාවේ විචාර පොත් විතරක් නෙමෙයි, අපරදිග දැන් මෙස පෙන්නපු පොත් වගේම ඉංග්‍රීසි භාෂාව ගැන ඉගෙනගෙන ඒ සම්බන්ධව ඇති උනන්දු ඇති කරගෙන මොකක් හරි එක දෙයක් සම්බන්ධව අපිට අර කියන කැක්කුම ඕනේ. ඒ ගැන හොයාගෙන යන්න තියෙන උනන්දුව එක්ක බටහිර පෙරදිග කියන දෙකම ඕනේ. වරක් සුචරිත ගම්ලත් කියනවා නිර්මාණකරුවෙක් වෙන්න වගේම ඒ ගැන කැක්කුමක් තියෙන කෙනෙක් වෙන්න පෙරදිග අපරදිග කියන පැති දෙක අවශ්‍යයි. එතකොට චිරන්තන සාහිත්‍ය වගේම නූතන සාහිත්‍යයත් අපි ඇසුරු කරන්න ඕනේ මේ ගනුදෙනුව කඩන් යන්න. අර කැක්කුම ඕනේ, උණ ඕනේ, රිදිල්ල ඕනේ, ඉස්සරහට එක කරගෙන යන්න. හොඳයි. එතකොට මේ විචාරයක් පිළිබඳව නිර්මාණකරුවාගේ දෘෂ්ටි කෝණය පිළිබඳවත් යම් අදහසක් කියලා. දැන් ගොඩාක් වෙලාවට ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්නේ නිර්මාණය පමණක් ඇති, විචාරය අනවශ්‍යයි කියලා. නිර්මාණය ගැන කතා කරාම ඇති නිර්මාණයෙන් මතුවිය යුතු විචාරය අවශ්‍ය නැහැ කියලා. විචාරයක් කොහොමද සමාජයක් යහපත් කරන්නේ? ඔව්, ඇත්තටම විචාරයක් කියන්නේම සමාජයේ යහපත් කිරීමේ ප්‍රධාන සාකච්ඡාවක ප්‍රධාන කොටසක්. ඒ කියන්නේ දැන් අපි විචාරයේදී කතා කරන්නේ කිසියම් මත ගැටුමක්, කිසියම් මත නිෂ්පාදනයක්. එතෙන්දී අපි කතා කරනවා මේක මනසද වැදගත්, සමාජයේද, ආකෘතියද වැදගත්. දැන් මේ කතා කළේ අපි අන්තර්ගතයේද, එහෙම නැත්නම් ඉතිහාසයේද වැදගත්, වර්තමානයේද? වර්තමානයේ කියන්නේ වර්තමානයමද? ඒක ඉතිහාසය ඒක නැද්ද? දැන් ටීඑස් එලියට් එහෙම කියන විදිහට ඒ අතීතය කියන්නේත් වර්තමානයේ තුලම තියෙනවා, වර්තමානයේ අතීතයයි දෙකම අනාගතය තුල තියෙනවා. දැන් මේ වගේ සංකල්පීය වශයෙන් පොඩ්ඩක් ඔළුව පැටලෙන, එහෙමද නැද්ද කියන කාරණේට ආවට පස්සේ මිනිස්සුන් සිතීමේ හැකියාව වර්ධනය වෙනවා. එතකොට ඒ දැන් උදාහරණයක් විදිහට දැන් පහුගිය කාලේ මොනතරම් ගැටලු අඩුපාඩු තිබුණත් අපි මොනතරම් විවේචනය කරත් ලංකාවේ ඒ සිංහල භාෂාවෙන් වැඩ කරන තරුණ තරුණියන්ගේ සිතුවිලි කිසියම් ආකාරයකට නැවත අර පිබිදීමක් ඇති වෙලා තියෙනවා. මම කියන්නේ ඒක හොඳයි. හරිද? දැන් ඒකේ සීමා තියෙනවා. නමුත් එහෙම ඒ වීම ඇතුලේ නේද ඒ අයගේ ජීවිත නැවත ගොඩ නැගින්නේ. ඒක ඇතුලේ නේද මේ වගේ තරුණ අය ඇවිල්ලා සාකච්ඡාවලට සහභාගී වෙන්න හිතන්නේ. තව ඒ ඉන්නවා පිරිස්. එතකොට ඒක නේද අපි සමාජයක් විදියට කරන්නට ඕනේ. දැන් ඇත්ත වශයෙන්ම දැන් අපි විශ්වවිද්‍යාලයේ පැත්තෙන් ගත්තොත් අපි සාහිත්‍ය විචාරය කියලා විෂයක් කිසිම විශ්වවිද්‍යාලයක අපේ ලංකාවේ නෑ. විශේෂයෙන්ම සිංහල අංශකදී අපි
ඇති කළා. ඒ ඇති කරේ අපි ගොඩක් අමාරුකම් මැද්ද. එතකොට ඒකට යම් පිරිසක් අපි ට්‍රේනින් කරගෙන යනවා. අපිත් ඒකෙන් ට්‍රේනින් වෙනවා. මොකද අපිත් ඉගෙන ගන්නවනේ විශාල වශයෙන්. එතකොට දැන් ඒ සාහිත්‍ය විචාරයේදී සිද්ධ වෙන්නේ ඇත්ත වශයෙන්ම අර ඔබ කියනවා වගේ දවසින් දවස අර එන ඥානය එක්ක ගැටෙනවා. අලුතෙන් පරම්පරාවක් දැන් ඇති වෙනවා. ඒ අලුතෙන් ඇති වෙන අය අලුත් කෘති එක්ක අලුත් ගනුදෙනුවකට යනවා. එතකොට මේ අලුත් ගනුදෙනුව ඒගොල්ලෝ හිතනවා අලුත්ම කියලා. නමුත් ඒක අලුත්මත් නෑ, පරණමත් නෑ. ඒ දෙක අතර තත්ත්වයක්. එතකොට මේ ගිනි පුළිඟුව දල්වන එක. ඒ ගිනි පුළිඟුව අර 12 මහේ පහන වගේ නොනිවි දිගටම පවත්වාගෙන යන එක. ඒ සඳහා තියෙන විෂයන් ගත්තාම ඒ විෂයන් අතර ප්‍රමුඛ ස්ථානය ලැබිලා තියෙනවා මේ සාහිත්‍ය විචාරයට. මොකද මට විශේෂයෙන් කියන්න අපි හිතමුකෝ කෙනෙක් කවි පොතක් ලියනවා, කතාවක්, චිත්‍රපටියක්. දැන් ඒක අලුත් හඬකින් අලුත් මතවාදයක් ඔස්සේ නැවත සමාජයේ කතාබහ වෙන්නේ කොතනද? ඒ ගැන තියෙන විචාර කතිකාවෙන්. එදා උපදිනවා තවත් කතිකා ගොඩක්. ඒක එළියට ගිහලා හැමෝම කතා කරන්නේ නැති වෙන්න පුළුවන්. 3 දෙනෙක් කතා කරනවා කියන්නකො 100 දෙනෙක් නැත්නම් 30 දෙනෙක් අඩුම ගානේ මේ මතයට විරුද්ධව පක්ෂව මධ්‍යස්ථව කතා කරමින් එළියට ගිහින් තේ බොනවා. හරි තේ බොනවා. හරි මොකක් හරි. මම එතනින් තමයි අර ඊගාව පුලිංගු ඇති වෙන්නේ. අන්න ඒ මහා ක්‍රියාවලිය යන්නේ මොකද්ද? ਵਿਚාරය කියන එක මුල් කරගෙන. ඒක චිත්‍රපටියක් වේවා, නාට්‍යයක් වේවා, කවිප ඕන එක. ඒ නිසා මම හිතනවා අපි ගත කරන සමාජයේ සජීවීභාවයෙන් යුක්ත ඥාන සම්පාදනය, චින්තනය දරාගෙන යන මහා පදනම තමයි විචාරය. ඇත්තටම ඊටම මේ වටින අදහස්. දැන් කලාව තියෙන ආස්වාදයට බව සැබෑවක්. කලාව කොහොමද ආස්වාදනය කරන්නේ? කලාව කොහොමද රස විඳින්නේ? කලාව කොහොමද කියවන්නේ? අපි ගැන ඒ ගැන කතා කරලා තියෙනවා. මේ පාඨනයක් තියෙන්න ඕන. ඒ වගේම ගැඹුරු විචාරයක් සමාජයට අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා. ඉතින් ගැඹුරු විචාරයක් සමාජයේ නැතිකම නිසා සමාජයේ විදි දුක් ගැහැට පිළිබඳව අපි අනන්තවත් දැක තිබෙනවා සහ අත්විඳින්න තිබෙනවා. ඒ නිසා අපිට දැන්වත් යම් විචාරයකට සමාජය හසු කර ගැනීමේ උවමනාව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන දැනුම් පද්ධති ගවේෂණය කිරීම සඳහායි අද ලිවිසැරි ප්‍රේමයේ වැඩසටහන වෙන්නුනේ. කැලණි විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චින්තක රණසිංහ මහත්මයාට ස්තුතියි. අද සංවාදයට පැමිණියාට ඩිල්ෂානි චතුරිකා දාබරේ ඔබටත් ස්තුතියි. අද සංවාදයට සහභාගී වුණාට. අපි තවත් දවසක හමු වෙමු. ලිවිසැරි ප්‍රේමයේ මෙවන් වූ රසවත් මාතෘකාවක්.